මේවා වාචිකව ඒවා යම් කිසි කෙනෙක් හිත නිවන බුදුබණ ටිකක් තව කෙනෙකුට පිළිද කරනවා නම් ඒක මොනතරම් වාග්යවන්ත වාසනාවන්ත පින්කමක්ද කියා පින්නති ඔබට මතක් කරන්නට අමුතුවෙන් අටුවා ටීකා යොදන්නට අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. ඇත්තටම අපි අපේ ජීවිතය තුළ පින්වත්නි කරුණු කීපයක් විසඳා ගන්නට ඕනේ ප්‍රශ්න වශයෙන්. ඒ සඳහා ඔබට අදත් මම සිත පිළිබඳව සංසාර චාරිකාව පිළිබඳව මේ චාරිකාවේ ස්වභාවය පිළිබඳව චාරිකාව නවත්තන්න පුළුවන් පිළිවෙත පිළිබඳව චාරිකාව නැවතුවත් නැත්ද කියන කාරණේ පැහැදිලිව නිශ්චය කරන සාධක පිළිබඳව කරුණු මේ සත්‍යධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පින්නති ඔබට දැන් පැහැදිලි අපි මේ සත්‍යධර්ම දේශනාව තුළ සංසාර චාරිකාව ගැන නැවත සිහිපත් කරොත් ඒ සංසාර චාරිකාව ඇති වෙන හේතු සාධක පිළිබඳව සිත පිළිබඳව නිවන පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මැරෙන්නේ ඉස්සෙල්ලා මේ ජීවිතේ උත්සාහ කරන්නෙම ගිහියෝ හැටියට නම් පින්නතුලා ලෞකිකව තියෙන ප්‍රශ්න ටික විසඳලා ඉවර වෙලා මැරෙන්නයි. ඔබ කියනවා අනේ ඔන්න මට තව එකම එක බරයි ජීවිතේ තියෙන්නේ. ඒ තමයි තුෂාරිගේ බර. තුෂාරි කාගරි අගේ එළපු දවසක තමයි අනේ මට ඊට පහෝදා මල කමක් නැහැ කියලාමයි කල්පනාව. ඒ නිසා මතක තියාගන්න ඕනේ. ඒ අරයගේ මෙයාගේ ඇගේ ළමයි ඉල්ලලා අරයට මෙයාට ඔන්න ඔයගොල්ලෝ දැන් අද ඉඳන් දීවම කියලා දැන් ඉතින් මම කියන දේ තේරෙම අත්හැරියා. හෙට නරුවත් කමක් නැහැ කියලා නේ කියන්නේ. මතක තියාගන්න නිසා මිනිස්සු ජීවත් වෙන්නේ මේ ජීවිතේ අපි එන්නේ ඔය ටික කරලා යන්නේ නෙමෙයි. අපි උගලගත්තු බරක් තියෙනවා. ඒ උගලගත්තු බර නිසා පැමිණිච්ච මේ මහා දිග ගමනේදී ඒ බරමල්ලේදී ඉච්ච සුවදායක දේවල් දිහා බලලා ඒ පරමල්ලේ සුවදායක ප්‍රතිවලින් උන්මාදයක් ප්‍රීතියක් වශයෙන් විඳලා අපි හිතනවා ජීවිතේ කොච්චර සුන්දරද කියලා. නමුත් නිසි නිවන් මාර්ගයට කිට්ටු වෙන්න කැමති අය ජීවිතේ සුන්දරයි කියලා දැකලා නවතින්නේ නැහැ. ජීවිතය ගැන යම් ආකාරයකින් කලකිරලා ඉන්නවා නම් අනේ කලකිරිච්ච අය විසඳ ගන්න ඕන ප්‍රශ්න කීපයක් විසඳ ගන්නයි අපට මේ මනුෂ්‍ය ජීවිතය ලැබුණේ. ඔබත් එක්ක මම සාකච්ඡා කරන්නම් වෙනද වගේම පුරුදු විදිහට කාලේ ධම්ම සාකච්ඡාවක් හැටියට මේ පැය තුල සහ ඉදිරි පැය තුල. පින්වත්නි එහෙනම් මේ ප්‍රශ්න ටික විසඳලා ඉවර වුණාම නම් කමක් නැහැ පහවදාම කාර්යයක් නැහැ කියලා කිව්වා. එහෙනම් ඔබ හිතන පැත්ත ඔබ ගැටලු දිහා හිතන විදිහ ඔබ ගැටලු වලට තියෙන විසඳුම ගැන කල්පනා කරන විදිහ කොතරම් සාවද්‍යද නැත්නම් වැරදිසාගද කියලා ඔබට තේරෙයි. මේ ධර්මයේ නොදත් ඇයි තමයි ධර්මයේ නොදතුව අය තමයි සසර ස්වභාවයේ නොදතුව අය තමයි ඔය කියාපු විදිහේ පොළොඳ ප්‍රකාශන වලින් මරණයට ආරම්භ තියාගෙන ඉන්නේ. ඔබ එහෙම නෙමෙයි. මගේ බුදුරජාණන් වහන්සේ ඔබට මට අනුශාසනා කළේ උප්පත්තිය සහේවේදං මරණං ආගතං සදා මරණත්ථය ඕකාසං වදකෝ විහෙස්සති. වදකේ කඩුවක් අමෝරාගෙන ඔබ ළඟින් ඉන්නකොට අද නම් කඩු නැහැනේ. අපි හිතමු කවුරු හරි පැන හදිස්සියේ නෑ නිදාගෙන ඉන්නකොට ගෙට. ඔබ අතේ කිසි ආයුධයක් නෑ. එකපාරට ඇහැරුණා. ඇහැරෙනකොට පපුවට පිස්තෝලයක් තියාගෙන ඉන්නවා. එල්ලෙන්න එපා. කෑ ගහන්න එපා. දැන් ඔබ මොකද කරන්නේ? ඔබට ආයුධයක් හොයන්න වෙලාවක. දැන් නම් මං හිතන්නේ තියෙන උපාය දෙකක් තියෙනවා. මොනවද ඕන කියලා අහන්න පළවෙනි එක. එතකොට කියයි සල්ලි, රත්තරන් ආභරණ ඒ ටික ගන්නයි මං ආවේ. වහා මේ ටික දුන්නා බේරෙන්න ඕනේ. මොකුත්ම නැහැ කියමුකෝ. නෑ කියන්නේ පිස්තෝල පපුවට තද කරනවා දැනෙනවා. එකම දේ තියෙන කටක පින්කම මතක් කරගන්න. එකම දේ තියෙන දන් දුන්නු අවස්ථාවක් මතක් කරගන්න. එකම දෙයයි තියෙන්නේ
සියලු දේ පිළිබඳව බැඳීම් ඉවත් කොට මං ඇහවහ ගන්නවා කියන හැඟීම තදින්ම හදා ගන්න ඕනේ. එහෙම වුණොත් යන්තමට හරි සක්කාය දිට්ඨිය පාදතලයක් බිඳගෙන වෙඩි කෑවක් කමක් නැහැ සෝවාන් මාර්ගෙට එන්න පුළුවන්. බලන්න මේ බුදුරජාණන්ගේ උපමා කොතරම් ප්‍රබලද කියලා. උප්පත්තිය සහය වේද වදකේ ඉන්න හොඳට මතක තියාගන්න කිව්වා. අපි අමෝරාගෙන ඉන්නවා කියලා මතක තියාගන්න කිව්වා. එහෙම නිරන්තරයෙන්ම මතක තියනවා. මේ තත්පරය පමණයි මගේ අවසන් තත්පරය ඊළඟ තත්පරයට මගේ ජීවිතේ මට හිමි වෙන එකක් නෑ කියන පැහැදිලි උපකල්පනයේ අනුමානයේ සහ ප්‍රත්‍යක්ෂයේ තුල කියන මේ කරුණු තුනම අපේ ජීවිතේ පිහිටුවයි. එහෙම පිහිටුවාගෙන වහ අප්පමාදේන සම්පාදේ තබ්බං. දැන් අපි පන්සිල් දීලා වරුණාම ඔබට කියනවා අප්පමාදේන සම්පාදේ තබ්බං. අපි ඉතින් පාලියෙන් කිව්වට විරෝධයක් තේරුම් අරගෙන කියන එකට ගිහියොත් අපි අහනවා අප්පමාදේන සම්පාදේ තබ්බං. සත්‍යයන් සංගතන ගත්තම කරපස්සේ අපි අප්පමාදේන සම්පාදේ තබ්බං කියන්නේ අප්‍රමාදීව සම්පාදනය කරගන්න කියන එකනේ. එහෙම නැත්නම් තිසරණ ගමන සම්පූර්ණ කියලාම ගිහියොත් අපෙන් අහනවා තිසරණ ගමන සම්පූර්ණ. ඒ කියන්නේ අපිට තිසරණ ගමනේ සම්පූර්ණ කරන්න හදන ඔබ වහන්සේලා සම්පූර්ණ කරගෙන ඉන්නේ කියලා වෙන්න තියන්නේ. අප්‍රමාදයේ සම්පාදයට අප්‍රමාදීව සම්පාදනය කරන්න කියනකොට අපෙන් අහන ඔබ වහන්සේලා දැන් අප්‍රමාදීව සම්පාදනය කරගෙනද ඔය අපිට කියන්නේ කියලා වෙන්න තියන්නේ. ඒකට කල්පනා කරලා බලමු මේකේ පුරවකුත් නැහැ. අපි කිව්වට අප්‍රමාදයේ සම්පාදනය කියලා කියනවා දන්නවා අපි මේ ලෝකේ සම්පාදනය කරගෙන නැති විත්ති පිළිකරන්නේ. දෙපොළයි. ඒ නිසා දිවියෝ මේක දිවි සමාජයේ කියන්නේ දැන් ඔබට කියන්නේ හින්ට් එකක් එහෙම කියලානේ. හින්ට් කියන්නේ ගන්නවා කියන්නේ. ඉතින් හින්ට් එකක්ද මම දන්න මගේ උත්තර දෙනවා අප්‍රමාදයේ සම්පාදයට. මම ඒගොල්ලන්ට කියනවා ආමවන්තය කියලා ඒක. ආමවන්තය කියන්නේ එහෙම ස්වාමීන් කියන එකනේ. ඒ නිසා මේ ආමවන්තය කියන්නේ අපිටයි කියන්න ඕන. මම දන්නවා අපිට තරහටමයි අපි මෙලෝ දෙයක් කරගෙන නැති ඉන්නමයි අපි කෝ කහන්නේ. හැබැයි තව රසවත් කතාවක් තියෙනවා අතේ. ඕකත් දැන් ඉඳලා තියෙන්නේ නිකාය වලට බෙදලා තියෙනවා. දැන් එක් නිකායකය ස්වාමීන් වහන්සේලා ඒක කියන්නේ නැහැ. මොකද තිසරණ ගමන සම්පූර්ණ කියන්නේ නැහැ. අප්‍රමාදයේ සම්පාදයේ කියන්නේ නැහැ. එක්කෝ සම්පාදනය කරගෙන ඇති කියලා හිතාගෙන ඉන්නකොට කියනවාද තමනුත් සම්පාදනය කරගෙන නැති හින්දා. කියනවාද කියන කාරණේ තෝරා ගන්න අසන්නන්ට මම බාර කරනවා. ඒ නිසා තිසරණ ගමන සම්පූර්ණ කියන එක නිකායකට, එක කණ්ඩායමකට, එක පාර්ශවයකට තමයි. මේක කවුරු කිව්වත් නොකියුවත් පින්වත් ඔබ තනියම පන්සිල් ගත්තා. තිසරණ ගමන සම්පූර්ණ කියන එක කියන්නට පුරුදු වෙන්න කියලා මම ආරාධනා කරනවා. අප්‍රමාදේන සම්පාදේ තබ්බං කියනකොට පින්වත් ඔබ බුදුරජාණන් වහන්සේගේ අවවාදය සිහි කරන්න ඕන. අප්‍රමාදේන සම්පාදියාමි කියා. මම අප්‍රමාදීව සම්පාදනය කරගන්නෙමි කියා තනියම පන්සල යනකොට අදිස්ථාන කරන්නටයි මා පින්නදී ඔබට සිහිපත් කරනවා. ස්වාමීන් වහන්සේ නමක් නැතුව සිල් පිළිදනවා නම් ඔබ තිසරණ ගමනේ සම්පාදනය කරගත්තු බවක් අප්‍රමාදීව අවශ්‍ය දේ සම්පාදනය කරගනු ලබන්නා වූ බවක් සිහිපත් කිරීම අත්‍යවශ්‍යයි. එහෙනම් මේ ජීවිතය තුළ පින්නදී ඔබ සම්පාදනය කරගත් යුතු වැදගත් ධර්මතාවය හැටියට මම සිහිපත් කරනවා ප්‍රශ්න හතක්. පාප වෙන හැම ප්‍රශ්නයක්ම විසඳගෙන ඉවරයි දැන් මම මලාට කමක් නැහැ කියලා හිතනවා වාගේ ඔබට කවදා හරි පුළුවන් නම් මෙන්න මේ ටික කල් වේල ඇතුව මරණය අතලංගමයි කියන කාරණේ කල්පනා කරමින් මේ කියන ටික සම්පාදනය කරගන්න පුළුවන් එක බොහොම වටිනවා. එහෙනම් අපි බලමු අපි විසඳාගත යුතු ප්‍රශ්න කීපේ මොනවද කියලා. ඔන්න ඔබ ඔබෙන් අසාගත යුතු ඔබ ඔබෙන් විමසාගත යුතු ප්‍රශ්න හතර කැවතියත් ලියා ගන්න පුළුවනි. කරුණු සටහන් කර ගන්න පුළුවනි. ඒක ඔබට බොහොම මහත්ඵල මහානිසංසදායක වෙනවා. ඒකට හේතුව ඔබ මේ ප්‍රශ්න විසඳගෙන තියෙනවාද? කොච්චර දුරට විසඳගෙන තියෙනවාද? ඔබ මේ ප්‍රශ්න විසඳගත හැකි හරියද? දැන් ඔබට මේ වෙනකොට තේරෙනවා ඇත්තටම මම තිසරණ ගමන සම්පූර්ණ කියන එකට ආමවන්තය කිව්වේ මෙතෙක් කල අවබෝධයකින් නෙමෙයි. අප්‍රමාදයේ සම්පාදයේ තබ්බන් කියනකොට ආමවන්තය කිව්වේ අවබෝධ කරගෙන නෙමෙයි. කරගන්නත් දුවම කවද්ද මේක කරගන්නේ? අප්‍රමාදීව ඔබ දැන් මොනවද සම්පාදනය කරගෙන තියෙන්නේ ජීවිතේ? ඔබ ඇත්තටම තුනුරුවන්ගේ සරණාගමනට ඇතුළත් වුණා. මම මේ දේශන සියල්ල තුලින්ම කතා කරන්නේ ඔබ සැබෑ පූර්ණ බෞද්ධයෙක් කරා. ඔබ තවම
බුදු ගුණයට ඇතුළත් නොවෙච්ච බුදු ගුණයේ පිටස්තර ඉන්න කෙනෙක්. ඔබ තාම කල්යාණ පුතර්ජනෙක් නිසා ඔබ ලැජ්ජා විය යුතුයි. මා ලැජ්ජා විය යුතුයි මම කල්යාණ පුතර්ජනෙ. මට අධ්‍ය කුසල ගැන බල මම කල්යාණ පුතර්ජනෙ නෙවෙයි. මම එතන ගියාට ඉවක් පැනගත්තා මගේ මනසම පන්නලා තියෙන්නේ. ඔබට පුළුවන් මගේ සජීවී ප්‍රශ්න අහන්න. ඔබ වහන්සේගේ මනස පන්නා ගත්තා නම් මේ ස්වභාවය ගැන ඔබ වහන්සේ මොනවද කියන්නේ? ඔබ මගේ ප්‍රශ්න කරන්නේ. ප්‍රශ්න කරමින් ඒ වාට මාදිරි පිළිතුරු ධර්මයට එකඟ නම් ඔබ නිශ්චිතව පිළිගන්න ඕන. ඔබ ඉන්නට ඕන කරන්නේ මම ඉන්න තැන. ඔබ යන්න ඕන කරන්නේ අපිත් එක්ක. සංගම් සරණ ගච්ඡා. ඔබට මා දේශන ධර්මයේ නිවැරදි කියලා වැටහෙනවා. මම දේශනා කරන ලද බුද්ධ ධර්මයත් එක්ක යන්න ඕන. ධම්මං සරණ ගච්ඡා. ඔබ යන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න. බුද්ධ මාර්ගයේ නම් ඔබ යන්නේ. ඔබට කියන්න පුළුවන්කම තියෙනවා බුද්ධං සරණං ගච්ඡා කියලා. අපිට හොඳට පේනවා. ඒක ප්‍රසිද්ධ ගීතයක් තියෙනවානේ මොහිදින් වික්මාර්ථයක්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. අන්තිමට ඔබේ රාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත පෑරේදෝ. ඔබයි මමයි අධීක්ෂණය කරනවා. අපි හැබෑවටම තුනුවන් සරණ ගියා නම් අපේ රාගයෙන් රත් වෙච්ච මනසක් තියෙන්න බෑ. පවතින්න බෑ. රාගයෙන් රත් වෙන්න බෑ නෙමෙයි. අරමුණු දුටු කල්හි අනුසය වූ සංසාරික පුරුදු කුණු වශයෙන් ගෙනෙන ධර්මතාවල් හිතසවන්න පුළුවන්. ඒවා අනුසයද. නමුත් ඒවා කායිකව හෝ වාචිකව ක්‍රියාත්මක වෙන තරමට දරුණා වැඩෙන්නේ නැහැ. ක්ෂණයෙන් නැති වෙනවා. අන්න අපි සැබෑ බෞද්ධයන් බවට පත් වුණා. අන්න තුනුරුවන් සරණ. ඒ නිසා පින්නති ඔබ බණක් අහන්නේ ඔබ ඉන්න තැන තේරුම් ගන්න ඇත්තට. 90ක් බෞද්ධයෝ විතරක් නෙමෙයි 100ක් මිනිස්සු තමන් මේ කොතනද ඉන්නේ කියන එක ගැන සුපැහැදිලි අවබෝධයක් නැහැ. ගාථා රාශියක් කිව්වට යාඥාව උදේ ඉඳලා රැය වෙනකන් යාඥාව කටේ තිබ්බට බෞද්ධයන් නම් ඉතිපිසෝ කටේ තිබ්බට තුරුණා සමගිය කෙනෙක් නෙමෙයි. සුදුරේදී අඳගත්තාට අපි සිවුරක් දරාගත්තාට ලෝකුවක් දැම්මාට විමුක්තිය උදෙසා අවශ්‍ය ගවේෂණ මාර්ගය කොතනද ඉන්නේ කියලා දන්නේ නැත්නම් එතනදී ජීවිත හරි අසාර්ථකයි. ඒ නිසා මේ දහම් දෙසන්නේ සකල සත්‍යයන් මිස බෞද්ධයන්ට පමණක් නොවේ. සියලුම පින්නතිය ඇත්තන් තමන්ගේ ආගම කුමක් වේවා එකට ගැටලුවක්. ඔබ ඔබේ ආගම තුල ඉන්න. ඔබ ධර්මයේ සත්‍ය දකින්න. අද පරම්පරාගත ආකල්ප අතහරින්න බැරුවා මිස බහුතරයක් සත්‍ය මාර්ගය මොකද්ද කියන එක හිතින් තේරුම් ගන්න තියෙනවා. ආගමිකයන් වශයෙන් මේ ආගම තුන රැඳෙමින් බෞද්ධ දර්ශනය කියන විශාල නදියාව. නඹරුවක් මේ සත්‍යය කියන තැන ඉන්නවා. වරුංග මට්ටමේ මිනිස්සු ප්‍රශ්න අහුවත් අහන්නේ බුදුදහමේ බුද්ධ මාර්ගයට විරුද්ධව බෞද්ධයෝ මිසක් වෙනයි නෙමෙයි. පානදුරාවාදය ගත්තා ඒ පංච මහා වාද ගත්තා 90ක් මේ විරුද්ධ පැත්තට ඒක එහෙම නෙවෙයි කියන ප්‍රශ්න අහලා තියෙන්නේ කවුද කියලා බලුවොත් අන්‍යයන්ටම කියත්තනේ අපේ අය. ඒ නිසා නිවන් මඟ ළඟ නෙවෙයි කියලා කියන්නේ නිවන් මඟ ඈතයි කියලා කියන්නේ පිටාගම වලයි නෙවෙයි. මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න අපිව කල්ලු කරගෙන යන්නේ පිටාගම වලයි නෙවෙයි. අපේ පැවිදියයි. පැවිදියයි. අන්න ඒ නිසා මේ යුගයේ මම ඔබට අභියෝග කරනවා මේ ප්‍රශ්න කීපයට ඔබ උත්තර හරියට තේරුම් ගන්න. සැබෑ තුරුවන් සම්පූර්ණ බෞද්ධයන් බවට පත් වෙනවා කිසි පාඩමක් නැහැ. එනම ප්‍රශ්න අතරමත් කරලා දෙන්න. කොහොමද මේ සිත මේ දුර ආවේ? කොහොමද මේ සිත ආවේ? රත් නොම වන්නට සසරෙහි කෝවේ කොහොමද ලබ්නුකි ඔබ මරින් ඉස්සර විසඳ ගන්න තියෙන ප්‍රශ්න මම රත්ච්ච මානසිකයි අපි වඩ කියන්නේ වෙන්නේ ගොලේ බෞද්ධකම තියෙනවා බෞද්ධයෝයි කියලා අපි බණක් කියනවා බත් අහනවා නමුත් රාගයෙන් රත්ච්ච සිකප්පේ මේ රටේ දවසින් දවස්
සීත යන්න බැරි. රට තරුණ දුවේකට වයසට මිනිස්සයා නිසා වයසට මිනිස්සු නිසා වාහනේ යන්න බැරි රට. පින්තූරයක් ගත්තා. අද මිනිස් හදවත නිවනවද රක්ත වෙනවද කියන කාරණය මා අමුතුවෙන් තේරුම් කර යුතු නෑ. ඔබ මේ බණ ටික අහලා පාරක බහිනකොට පේන්නේ. අපි දැන් කීයක කඩවල ඉදිරියේ ගහලා තියෙන කඩේ නමට දාන පින්තූරයක් නැත්නම් ඒ පින්තූර කීයක කාන්තාව බුදුකයි නිරුවක් කාන්තාව ඉන්නවා. එතකොට හිත රත් වෙනවද නැද්ද? මේ ටික තේරුම් ගන්න. රාගයෙන් රත් වෙච්ච මිනිස්සුත් එක්කයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා රත්නම වන්නට සසරෙහි කෝවේ සංසාරෙහි කෝවේ අපි රත් වුණා. ඒ නිසා එතනින් මිදෙන්න නම් අපි ප්‍රශ්න හතරකට උත්තර හොයාගමු. සමහර වෙලාවට හැබැයි කෙනෙකුට මෙහෙම හිතෙන්නත් පුළුවන් මේ අතර. මොකක්ද දන්නවද? අපේ හිතන රත් වෙලා නෑ අපි හරි සන්තෝෂයෙන් ඉන්නේ කියලා. ඒ පැත්තත් අපි කියන්නේ දුක විතරක් නෙවෙයි මිනිස්සුන්ට දැනෙන්නේ සැපක් දැනෙනවා මේ ලෝකෙ. මේ සැප සහ දුක යන කුමක්ද කියලා තේරුම් ගත්තොත් මේ සංසාරයෙන් ඈතර වෙන එක අමාරු නෑ. සැපයක් තියෙනවා ලෝකෙ හැබැයි ඔබට සැපයක් තියෙනවා. සැපයක් නැත්තම් මිනිස්සුන්ට දැනෙන්න විදිහක් නෑ. එහෙමනම් මේ වේදනා තුනක් බුදුහාම දේශනා කරන්නේ. සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා. හැබැයි මම හරි ආසයි මිනිස්සුන්ට. තුනුරුවන් සරණ යන පැහැදිලි මාර්ගයේ තේරුම් ගන්න නම් සැප තියෙන්න ඕනේ. දුක දැනෙන්න ඕනේ. ඊතර වෙන්න හිතෙන්න ඕනේ. බලන්න බණහන ඔබට හිතෙනවද කියලා? මොනවද ඔබට හිතෙන්න ඕනේ? ඔබට තියෙනවද කියලා බලන්න සැප දැනෙන්න ඕනේ. නැත්නම් සැප විඳින්න ඕනේ. සැප තියෙන්න ඕනේ. බලන්න ඔබට දැන් බණහනම වටේ හැරිලා කීයක් වටිනවද පොඩු සෙට් එක? කීයක් වටිනවද ඔය දොළොස් මහපාන? කීයක් වටිනවද ඔබ වටේ පේන්න තියෙන ඔය ආකාර දර්ශනීය දේවල්? කොච්චර ඔබ වියදම් කරලා තියෙනවද කුමක් සඳහාද? ඔබට සැප ඔබ සෙව් නිසා ඔබ සැප දෙන දේවල් ගෙනාවු නිසා. එහෙනම් ඔබට සැප තියෙනවා එක තියෙන්න ඕනේ. වාඩි වෙච්ච ඔය සැප පුටුවේ ඔහොමම ඉන්න මේ පැයම පුළුවන් නම් ඊළඟ පැයෙත් ඉන්න ඔබ ඔය පුටුවේම ඔබට දැනෙන දේ මට කියන්නේ. ඔබට මම කතා කරන්න විදියක් නැහැ කියලා මම දන්නවා මේ බණ අතරේ. නමුත් බණින් පස්සේ සාකච්ඡාවේදී ඔබට කියාවේ ස්වාමීනි මං හරි ෂොක්. දැන් මේ බණ ඉවර වෙයි කියන්නේ ඔබ ස්වාමීනි. ඔබ ටෙලිෆෝන් එකකින් ඉන්න නැගිට්ටා. දැන් පාස වේදනා. මොන වේදනාවද? මොන වේදනාවද කියනොත් පාස වේදනා, ස්පර්ශ නිසා වේදනාව හටගත්ත කියන්නේ පාස වේදනා කියන්නේ. ස්වාමීනි ස්පර්ශ නිසා මට වේදනාවයි සැපේම ස්පර්ශ වීම වැඩි වෙලාවක් සිද්ධ වෙනකොට ඒක තුල සිද්ධ වෙන්නේ මොකද්ද? දුක තියෙන ස්පන්දනය. එහෙනම් මොකද ගන්න සංසාරේ කොහොමද තේරෙන්න ඕනේ? කවියක් හදලා පුළුවන් නම් කියන්න බා. කවිය ආසයි කවියෙන් බණ කියන්නේ. කවිය බණ නෙවෙයි කවියෙන් බණ. ඔයගොල්ලෝ කවියෙන් ප්‍රකාශ කරනවා නම් මේ තාසයි මම කවියෙන් උත්තර දෙන්න. එහෙනම් අපිට මේ හිතනවා. මේ සිතනා කානොතනා දුනා ඉපකම පොතෙමි සැපයක් දැනුණා සැප තුල දුක් අන්න ඔබට නිවන් දකින්න පුළුවන්. දැන් මේ ඔය අංග ඔබට සුඛ දැනෙනවා. ඔබ සැපය සතුට සොම්නස පුදු ජීවිතේ දැන් දරුවන් ඔබේ ජීවිතයේ සතුට දැක්ක මටද සතුට වෙන්න ඕනේ හිතලා ලස්සන ආවාහනයක් කරලා අද ඔබ සතුට දෙවු තැනීම ගින්දර ලැබිලා තියෙනවා. මට හරි සන්තෝෂයි. දරුවෝ මව්පියන්ට වෙනස් කරන එක තරම් මට සතුටක්. මේ ලෝකෙම ඒයි දැන් ඔබ මාත් එක්ක උරණ වෙනවට සැකයක්. සතුටු නෑ මම එහෙම කිව්වට. හරි. දුක ගැන සතුටු. ඇයි දුක ගැන සතුටු? මේ බණ අහන ඔබ එබඳු දුකක් උහුලන කෙනෙක් නම් ඔබට සතුට දෙන්න මට පුළුවන්. ඔබට සතුට දෙන්න මට බුදුබණ ටික කියලා දෙන්න පුළුවන්. ඔබව ධර්මයට ඇතුළු කරගන්න මට පුළුවන්. ඇයි? සැපයේ ආදීනවය ඔබට දැනෙච්ච නිසා. සැපයේ ආදීනව ඔබට දැනෙච්ච නිසා.
මට හරි අමාරුයි ඔබව නිවන් මාර්ගට ගන්න. ඔබ සැපේ තුල හිර වී සිටින තාක්කල් මට ඔබ සැපෙන් එළියට ගන්න ඕනේ. ඔබ එළියට ගත්ත ගමන් ඔබට දුක දැනෙනවා නම් මං හරි ආසයි. වටේට හීතල කරපු ඇතුළත සමස්තයක් වශයෙන් සීතල කරපු හීතල වාහනයක ගිහින් ඔබ කර්කශ පොළවකට එළියට බැස්සොත් දැඩි ඡණ්ඩ හිරු කෙරෙන නැත්තර ගෙලිත් බැස්සොත් ඔබට මොකද දැනෙන්නේ? සැපයේ තරමටම දැඩි ලෙස දුක දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා ඔබ සැපය සොයා ගිය ජීවිතය තුළ ඔබට දුක පිළිබඳ අත්දැකීම ලබන්නට පුළුවන් වුණා නම් අන්න ඔබට පැහැදිලි සුදුසුකම තියෙනවා කියන්නේ. කුමක් පිණිසද? නිවන් අවබෝධය කරා සිත් වඩවන්නට. දැන් ඒ නිසාම ඔබ වාකියු පෙර ප්‍රශ්න හතරට උත්තර හොයා ගන්න ඕනේ. ආපහු ඔබට දැන් ප්‍රශ්න හතර මතක් කරනවා. මේ වෙලාවේ මේ ධර්ම මන්දිරේ ඉන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙමින් මාත් එක්ක සාකච්ඡාවට එකතු වෙනවා. සජීවීව ඈත ඉන්න ඔබත් මේ පිළිබඳව එකතු වෙනවා. ප්‍රශ්න හතර මතක් කරනකොට මම කියනකොට ඔයත් කියනවා. කොහොමද මේ සිත මේ දුර ආවේ? කොහොමද මේ සිත මේ දුර ආවේ? කොහොමද මේ සිත පාවී ආවේ? කොහොමද මේ සිත පාවී ආවේ? රත් නොමවන්නට සසරෙහි කෝවේ? රත් නොවන්නට සසරෙහි කෝවේ? කොහොමද ලබනුයේ දහමෙහි සේවේ? කොහොමද ලබනුයේ දහමෙහි සේවේ? ඔය ප්‍රශ්න හතරට තමයි පින්වත්නි අප උත්තර සොයාගත යුත්තේ මිය දෙන්නට පෙර. එහෙමනම් ඔබ මගෙන් ප්‍රශ්න කළ යුතුයි. මා ඔබට පිළිතුරු කියා දිය යුතුයි. පළවෙනි ප්‍රශ්නේ පින්නති ඔබට පුළුවනි මගෙන් අහන්න. කොහොමද ඔබ ප්‍රශ්නේ අහන්නේ? අපහු වාරයක් අපි ප්‍රශ්නේ අහමු උත්තර කියලා දෙනකොට උත්තරෙත් සජ්ජායනා කරමු. කොහොමද මේ සිත මේ දුර ආවේ? බලමු මොකද උත්තරේ කියලා. අවිදුවේ අඳුරෙනි මේ දුර ආවේ. අවිදුවේ අඳුරෙනි මේ දුර ආවේ. කොහොමද මේ සිත පාවී ආවේ? කොහොමද මේ සිත පාවී ආවේ? භවයෙන් භවයට පාවී ආවේ. භවයෙන් භවයට පාවී ආවේ. රත්නොම වන්නට සසරෙහි කෝවේ? රත්නම වන්නට සසරෙහි කෝවේ? කොහොමද ලබනුයේ දහමෙහි සේවේ? කොහොමද ලබනුයේ දහමෙහි සේවේ? මොන උත්තරේ? රත්නොම වන්නට සසරෙහි කෝවේ? රත්නම වන්නට සසරෙහි කෝවේ? ලැබගත යුතුමයි දහමෙහි සේවේ. ලැබගත යුතුමයි දහමෙහි සේවේ. දැන් හොඳයි. දැන් අපි සාකච්ඡා කරමු ඔය එකින් එක පියවර. මේ සිත මේ අනාදිමත් වූ සසරේ ආපු බව දැන් අපි දන්නවා. කොහොමද ආවේ? භවයෙන් භවයට මාරු වෙමින් භවයෙන් භවයට මාරු වෙමින් ආවා. ඒ භවයන්ගේ ස්වභාවය අපි ඉස්සර අඳුර ගන්නවා. ඒ භවයන්ට මේ හිතපත් වුණු හේතුත් අපි අඳුර ගන්නවා. අන්නේ හේතු ටික අඳුරගත්තාම ඒ හේතු නැති කළාම ඵලය නැති කරන්න පුළුවන්. මේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ පින්වත්නි ලෝකෙට දේශනා කරන ධම අනිත් සියලුම ශාස්ත්‍රවල දෙසූ ධර්ම වලට වඩා වෙනස්. අනිත් සෑම ආගමකම බුද්ධ කාලීන ආගම් වල දේශනා කළේ ඵලය ශාස්ත්‍රවලට සම්බන්ධ කරලා. එහෙම නැත්නම් ඵලය විශ්ව ශක්තියට සම්බන්ධ කරලා. බුදුරජාණන් වහන්සේගේ වෙනස මේකයි. ඵලය එහෙම නැත්නම් සැප හෝ දුක තමයි මේ ඵලය කිව්වේ. අපට ලැබෙන මේ බණහන ඔබට ලැබුණු
අනාගතයට ලැබෙන්නට තිබෙනවා නම් එසේ ලැබෙන්නට ඉඩ තිබෙන අතු හිමි වෙන සියලු දේම ලැබෙන්නේ ඵලයේ වශයෙන්. ඒ ඵලය දේවාදී ආගම් වල සලකන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිද්ධ වෙන ඵලයක් හැටියට. අපි හිතමුකෝ කෙනෙකු අංග වේගල උපදිනවා කියලා. කෙනෙකු ජීවිතයේ යහපත් චර්යා රටාවක් ඔස්සේ දැඩි කැපවීමකින් අභිවෘද්ධිය කරා යන ගමනක් යනකොට සම්පූර්ණයෙන් අඩාල වෙනවා කියලා. යම් අනතුරුදායක තත්ත්වයකින් ශරීර අංග අඩාල වෙනවා කියලා. ඒත් කියනවා ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒක මහා බ්‍රහ්මයාගේ කැමැත්ත. බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත කියන්නේ නැහැ අපිට මොකක් හරි වුණාම. අපි කියන්නේ ඒකට හේතු හොයලා දුන්නා බුදුහාම. මේ ධර්ම දේශනා දිගින් දිගටම දේශනා කරන්නේ ඔබට හේතුඵල දර්ශනය උගන්වන්න. නිකාම කලගෙඩියට වතුර පුරවන අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කිය බෝධිය වටේ කලගෙඩි නැටුනට මේක හරියන්නේ මේ හේතුඵල දර්ශනයේ බැස ගන්න ඔබ. ඔබට දර්ශනයේ බැස ගන්නට ඉඩ දෙන්නයි මම මේ තරම් එකම කාරණේ විස්තර කරන්නට ධර්මදේශනා ගණනාවක් කැප කරන්නේ. පින්වත්නි, එහෙමනම් අපි දැන් අඳුරගත්ත වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? මේ දුක හෝ සැපේ නැමැති ඵලයේ ලැබදුන් සියලුම භවයන් අපට හිමි වුණේ කුමක් නිසාද? හේතු රාශියක ඵලයක් නිසා. මොකද්ද හේතුව? කොහෙද හේතුව තිබුණේ? ඒක තියෙන්නේ මැවීම අනුව හෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව නෙවෙයි. මම එදා කැමැත්තෙන් කළ පව්වල විපාක නිසා මට පාපී විපාකද හම්බ වුණා. මේ සංසාරේ හම්බ වුණා. දුගතියේ ඉන්න සිද්ධ වුණා. සුගතිය නම් මනුෂ්‍ය ජීවිතයට ආපු ඔබ හිතන්න. මේ සුගතියට ඔබ එනකොට ඔබ මේ දෙකම කලවම් කරලා අරන් ගවෙත් තියෙනවනේ. පිනේ බලයෙන් මිනිසත් බවක් ලැබුවා. ඒ පිනේ බලයත් එක්ක ඔබ පවනම් වූ බලය මුල් කරගෙන ඒ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතෙන් දුක් විඳිනවා. එහෙනම් ඔබට දුක සැප දෙක දුන්නේ බුදුහාමුදුරන්ගේ කැමැත්ත නිසාවත් දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසාවත් විශ්වයේ ශක්තිය අනුවද ඔබම හදාගත්තු හේතු අනුව කියන කාරණේ දැන් ඔබට වැටහෙන්න ඕනේ. අපි හේතු දහමේ අඳුන්වන්නේ ගති නොහොත් කර්ම කියාය. ගති නොහොත් කර්ම කියාය. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ මාවතට කෙනෙක් ඇතුළු වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අන්නේ ගුණ දැන ගුණ දැක යවෙන් ඇතුළු වෙනවා නම් නිවන් මාර්ගට අන්නේ බදු යත්තාව බුද්ධං සරණං ගච්ඡාමි කියලා නිවැරදිවම ප්‍රත්‍යක්ෂයෙන්ම තුනුවන් සරණ කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ගුණ නාමයේ තුල ඇතුළු වෙන්න ඕන ගති කියන පදයේ හැදෙන ගුණය මොකක්ද කියලා ඔබ මාත් එක්ක බලන්න. හදවතින් වාචිකව ලිඛිතව ළඟ දුර ඉඳගෙන බණ අහන අය බලන්න කල්පනා කරන්න. අරහං ඒකෙත් නෑ. සම්මා සම්බුද්ධ ගති කියන වචනේ ඒකෙත් නෑ. විද්‍යාචර්ය සම්පන්න ගති කියන එක ඒකෙත්. සුගතෝ අන්න මට ඔබට හම්බ වුණා. කොතනද හම්බ වුනේ? සුගතෝ කියන බුදු ගුණ පදේ. සුගතෝ යනු බුදුරජාණන් වහන්සේගේ ගුණයක් පමණක් නොව බුදුරජාණන් වහන්සේ විසින් අප දියුණු කරගත යුතුයි වදාළ උත්තරීතර ගුණාංගයක්. එහෙමනම් අපට හඳුනා ගන්න සිද්ධ වෙනවා මේ සසරෙහි කෝවේ රත් වෙවි අපි ආවේ දහමේ සේවය අපට ලැබෙච්ච නැති නිසා. මොකද්ද දහමේ සේවය? ගති හඳුනා ගැනීම සඳහා සිදුවිය යුතු සේවය. ගති පාලනය කිරීම සඳහා සිදු කරගත යුතු සේවය. ගති දුරු කර ගැනීම සඳහා ඇති කරගත යුතු සේවය. දැන් නැවත හඳුනා ගනිමු. ගති හඳුනා ගැනීම සඳහා දහමේ සේවය ඕනේ. ගති පාලනය කිරීම සඳහා දහමේ සේවය ඕනේ. ගති දුරු කර ගැනීම සඳහා දහමේ සේවය ඕනේ. මේ සේවා කාණ්ඩ තුන නිසි හැටියට ලබා ගත්තේ නැති නිසා තමයි අද දුගති වැඩි වෙලා තියෙන්නේ. ඒ කිව්වේ දුර්ජන ගති, දුෂ්ට ගති, දුබල ගති, දුයන්නෙන් එන සෑම ගතියක්ම හැදුනේ මේ ටික තේරුම් ගත්තේ නැති නිසා. එහෙනම් සුගතෝ බුදු ගුණය තව මිනිස් సంతානයේ ක්‍රියාත්මක උනේ නැහැ. සුගතෝ එකක් සුගති එකක් ඇත්තට. එහෙනම් බුදුරජාණන් වහන්සේ බලන්න සුගති හදන්න නෙවෙයිද මුළු මහත් ධර්මයේ සේවය යොමු කළේ කියලා. පින්නති ඔබට වැටහෙන්න ඕනේ සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං
ඒතං බුද්ධානුශාසන. සබ්බ පාපස්සා කරන අන්න එක ගති කොටසක් දුරු කරගන්න ක්‍රියාවෙහි යෙදෙන්නට උපදෙස් දුන්නා. අන්න සේවය ලබා ගන්න. පවක් කරන්නට සිත පහළ වහාම ඔබට ආදීනව දැනෙන්න ඕනේ. දැන් මේ බලන්න. පාපී සිතුවිලි තුනයිනේ තියෙන්නේ. හොඳට අඳුර ගන්න. ලෝභය රත් කරයි, ද්වේෂය සිත දවයි, මෝහය හලු කරයි, නිරයට මග සදයි. දැන් ඔබ මාත් එක්ක අපහුවරක් එකතු වෙනවා. ලෝභය රත් කරයි, ද්වේෂය සිත දවයි, මෝහය හලු කරයි, නිරයට මග සදයි. අලෝභය සතුට දෙයි, අදෝෂය ගුණ වඩයි, අමෝහය එළිය දෙයි, සැපයට මග සදයි. මේ දෙවාරයක් අපේ ශ්‍රාවකයන්ට මේ සවන් දෙන්න අවස්ථාව ලැබීමෙන් කවි කියන්න තියෙන අමාරු අඩු වෙලා යන්න ඕනේ. මා කියනවා අපේ ධර්මශාලාවේ ඉන්න ශ්‍රාවක පිරිසත් ඒව සත්‍යයනා කරනවා. ඒ ඔබට වඩාත් හොඳ ආධාරයක් සැපීමක් හැටියටයි මා මේ ක්‍රියාත්මක කරන්නේ. දැන් ඔබට දැනෙනවා ඔබේ මනස ගති ධර්ම වලින් කොයි පැත්තටද අදින්නේ? එක් පැත්තකින් දුගතියට, අනිත් පැත්තෙන් සුගතියට. දුගතියට ගිය ඇත්තන්ට ඍජු දුක දැනෙනවා, සුගතියට ගිය අයට වක්‍ර දුක දැනෙනවා. දැන් මේ ආදීනවේ දන්නේ කෙනා ලෝභසිත පහළ වෙන වහාම, ද්වේෂසිත පහළ වෙන වහාම, මෝහසිත පහළ වෙන වහාම මේ විපාක දෙන තැනට දළුදා වඩන්නේ නැතුව බාහිරිනවා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ ගහ පොරොන් කපන්න වෙනකම් විශාල වෙන්න ඉඳ තියන්න එපා. දැන් ඒ අවස්ථාව මේ මනුස්ස ජීවිතේ ලැබෙන්නේ. එහෙමනම් ඔබේ සිත තුළ මේ වෙලාවේ මේ ගතියයි පහළ වෙන්නේ, මේ වෙලාවේ මේ ගතියයි පහළ වෙන්නේ කියන එක ගති පහළ වෙන තැනක තමයි දන්නවා. හොඳ සින්දුවක් අහලා ඉවරනකොට කියනවා. සින්දුව අහන ගමන තියෙනවා ගතිය. කොල්ල එකට කියන්නේ එලකිරි. දැන් මේ කාලේ මොකක්ද දන්නේ කියන්නේ? එලකිරි. එලකිරි කියන්න බැරි වුණොත් එහෙම කටහරින්න බෑ නේද? ඒක ඉන්ටර්නෙට් එකේ තමයි අල්ල ගන්න ඕනේ. මට මේක රේඩියෝ එකේ පෙන්නන්න බෑ. මාපට ඇඟිලි විතරක් කෙලින් කරලා අනිත් හතර කකුඩු කර ගන්නවා. හරි කියන්නේ. ඒ ඔය ඔක්කොම ගන්න ඕනද මේ ගති. ඊළඟට දුගති නම් මූණ ඇකිලිලා විකසිත නැහැ. මුකුලිත වෙලා, පර වෙලා 90ක් මිනිස්සු ඔක්කොම වෙනම අඳුර ගන්න ඕන නම් ඕර තැනක ඉඳගත්තා හිටගත්තා මුක්කුවක් ගහනවා නිකටට. ඔය නිකටට මුක්කුව ගහන්නෙම අවබෝධයක් ඇතුව කලකිරිච්ච. දැන් අපි බණක් අහනකොට ඔබේ හිත දුගතියට ඇදෙනවා නම් ඔබ කතා කරන්න කතාරිනවට වඩා එයාලා ඒ මොකද හරි දුගතිය ඇල්ලා. ඒ ඇලුම කියන්නේ දුගතිය. එතකොට දුගතිය කියන්නේ මට වෙනෙන් පේනවා ඒගොල්ලෝ වාඩි වෙච්ච ඉන්නවා දුගතිය නිකන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් අපිට නම් දුගතිය බලන එක හරි අමාරුයි. දැන් බණ අහන ගමන් දුගතිය බලන කොහොමද දන්නවද? ඇත්තේ ගහකට බෙල්ල සාක්කුවේ දා ගන්න මට්ටමට හෝ 70 දා ගන්න මට්ටමට නාවනවා. ඒ මොකද හොයන්නේ දුගතිය හොයනවා. දැන් එතකොට අපි දන්නවා අන්න අර ඇතුළ පහළ වුණේ දැන් දුගති හිත. අන්න අර ඇතුළ පහළ වුණේ සුගති හිත. අපිට භාවනා යෝගී දිහා බැලුවම තේරෙනවා. එයා ප්‍රබෝධමත් වෙලා, එයා නියම සමාධි අරමුණට ඇවිල්ලා දැන් නියම ශක්තිමත් තත්වයක ඉන්නේ කියන එක කමඨහන් දෙන ගුරුවරු වශයෙන් අපිට තේරෙනවා. සමහර විට කමඨහන ගත්තු එක්කනට තේරෙන්නේ නැහැ නින්ද කියලා. මොකද ඒ නැත්තේ ගති හඳුනා ගැනීමේ දුර්වලතාවය. ගතිය හඳුනාගත්තා නම් ගති ගැන මේකට තමයි මේ සිත සිහිය නොවන අවස්ථා තුනක්. දැන් ඔබට ටික ටික ඔබව සරලවත් ගැඹුරටත් මේ ධර්මයේ ගෙන යා යුතුයි මා. දැන් ඔබට දැනෙනවා, දැන් ඔබට තේරෙනවා, දැන් ඔබට පැහැදිලි වෙනවා. ඇත්තටම මම ගති හඳුනා ගැනීමේ දුර්වලතාවයන් කොච්චරකින් යුක්ත වුණාද කියනවා නම් මම එදා අහවල් එක කළේ මට ඒක මටවත් හිතා ගන්න බැරි වුණා මං එහෙම එකක් කළාද කියලා.
අපි ඔය සමාව ඉල්ලන්නේම ගතිය අඳුර ගන්නට සිද්ධ වෙච්ච ඒවා. වචනයක් කියන්නේ ඉස්සෙල්ලා ගතිය අඳුර ගත්තා. දැන් මගේ හිතේ මේ වගේ ආවේගයක් ඇවිත් තියෙනවා. දැන් මම මේ වචනේ ප්‍රකාශ වෙනවා. ඒ ප්‍රකාශ වෙච්ච ගමන්ම මගේ ගතිය අනිත් එක්කෙනාට බෝ වෙනවා. බෝ වෙච්ච ගමන් එයා නිකන් ඉන්නේ නැහැ. ඔබට තව කෙනෙක් යමක් කියන යහුනත් ඔබට රහිව එකෙනෙහිම ඔබේ ගතිය ඇවිස්සෙනවා. දැන් මේ පණ කියන ගමන් ඇවිස්සෙන අය කොච්චර ඉන්නවද? මේ කියන වැරදි කරන හැම කෙනෙකුටම ගතිය ඇවිස්සෙන්න ගන්නවා. එයා ගතිය අවශ්‍යකට තමයි ඊට පස්සේ ප්‍රතික්‍රියා කරන්නේ. වාචික කටයුතු කරන්නේ. දැන් මාගන්දියා බැමිණිය ගේ දුව බුදුහාමුදුරන්ට දීක දෙන්න ලෑස්ති වුණා. මගේ දුවට මෙයා තමයි හොඳම මනුස්සයා. බුදුරජාණන් වහන්සේට යෝජනා ඉදිරිපත් කරාම වදාලා පාදාපින්නම් පුසිතුම්න ඉච්චේ. මගේ පයට පයකට දූවිලක් තරක්වත් මම යෝධී ගණන් ගන්නෙ නැහැ. අන්න පටන් ගත්තාරයාගේ හිත ඇතුලේ මොකද්ද? දූගාති. එතන ඉඳලම වයිද බැලුවා. එතන ඉඳලම මාගන්දියා බමුණත් මාගන්දියා බැමිණි දෝණියක් තුන්දෙනාම එක්කම වෙලා බුදුරජාණන් වහන්සේවට නිඳා කරන්න මරන්න කටයුතු කළා. දැන් මේ බණ කියන අපි කියන ඒවා විස වෙන අයත් අපිව මරන්න ඒකේ කිසි දෙකක් නැහැ. අපි ඒ සමහර ලෑස්ති පිට තමයි හැබැයි බණ කියන්නේ. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ. අපිට ලෞකික වශයෙන් තියෙන ඇත්තම ගතියක් ආරක්ෂා කරන්න. මේ රට කියන හැඟීම මා තුළ ඔබ තුළ පහළ වෙනකොට මේ සිංහල අපගේ රටයි කියන කෙන්න ඕන. ගතිය විශ්ෙන්න ඕන. සිංහලයේ නැත්තේ මොකද්ද? ගතිය. සිංහල ගතිය නැහැ. සිංහල ගතිය නැහැ. ඒ උපදිනකොටම මේ ගතිය එන්න ඕන. භවයෙන් භවයටත් මේ ගතිය හැබැයි මෙන්න ඕන. උපදිනකොට වෙන ගතිය වලට කියන්නේ ජාතක ගතිය. දැන් ඉපදීමට පසුතලයේ හැදෙන තැන ඉඳලම මේ ජාතකේ හරි ගියේ නැත්තම් ඔය ජාතකේ කියන එක විවකයිද වැරදිලා තියෙන ජාතකේ. ජාතකේ හොඳ වචනයක් නේ. 550 ජාතකේ. 550 ජාතකේ. 90ක් අපිට නැත්තේ සිංහල ගතිය. අපිට අපේ ජීවිතේ නෙවෙයි ආගම නෙවෙයි රට නෙවෙයි ඕන එක සල්ලි වලට පාව දෙන්න පුළුවන්. මොකද නැත්තේ සිංහල ගතිය. බෞද්ධයන්ට බෞද්ධ ගතිය නැහැ. ඇත්ත වශයෙන්ම මේ බෞද්ධ ගතිය ඉබේටනේ ගන්නේ අපි හදන්න ඕනේ එක. දේශනමකින් හදන්න පුළුවන්. ටිබෙට් ජාතික ඇස් වහින්ද හඳුරෝ මේ රටේ ගතිය හැදුවා. ඇස් ගෙඩි දෙකට හෙන ගහලාද සියලුනේ. බලක ඇස් ගෙඩි දෙකට හෙන ගහලාද කියලා ඇහුවා. සඩිබි ජයතිලක මහත්තයා කතා කළේ. අනගාരിക ධර්මපාලතුමා. මේ රටේ හදවත් වල පෙරලියක් ඇති කරා. මොනවද ඇති කළේ? ගති. රට ගැන, ජාතිය ගැන, ආගම ගැන ඇති වී යුතු හැඟීම් වලට කියන ගති. ඒවා හදන්න උවමනා කරන දේවල්. ඒවා හදන්නද මිනිස්සු නැහැ. ඒවද හදන්න කතා කරන අයත් නැහැ. කතා කරන අයට ඉන්න දෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඉන්න දුන්නාය කියලා කතා නොකර ඉන්න උවමනාවකොත් සුපටිපන්නෝ භගවතු සාවකසක්කෝ උජුපටිපන්නෝ භගවතු සාවකසක්කෝ මේ ගති 8ක් මේ කතා කරන්නේ. ඥායපටිපන්නෝ, සාමීචපටිපන්නෝ මේ හතර පැවිදි කී දෙවල ගාව තියෙන ශක්තිමත් ප්‍රතිබල සම්පන්න. ඒ මහා ප්‍රතිබල සම්පන්න පතාක ආධ්‍යාත්මයනද විස වෙන අය කොච්චරවත් තියෙනවා. නමුත් එක එක්කෙනා නිසා තමගේ ගති වෙනස් කරගන්න තියෙන පුළුවන් නම් කොච්චර වටිනවද? සල්ලි නිසා හෝ ආශාවල් නිසා හෝ අපි කියන කුලවංශයක් අපිස්සද? අපි උපන් කුලයක් තියෙනවා කක්ක. ගංගීය කුලයේ ඇතෙක් තෝරගන්නේ ගංගීය කුලයේ ඇතින්නියෙක්මයි. සද්ධාන්ත කුලයේ ඇතෙක් තෝරගන්නේ සද්ධාන්ත කුලයේ ඇතින්නියෙක්මයි. අපේ අය තමන්ගේ පරම්පරාවේ කුලයයි ජාතියයි දෙකම කුලයයි ජාතියයි ආගමයි තුනම වෙනස් කරලා කසාද බඳ ගන්නවද නැද්ද? පැහැදිලිව. ඒ නිසා කුලය ආගම ජාතිය තුන එකතු කරලා කසාදයක් බඳ ගන්න බැරි මොකද? රාගයෙන් රත් වෙච්ච හින්දා ඔය එකක්වත් දුසුදුසුකම් හැටියට පෙරුනේ නැහැ. සියල්ල අපේ අයිට පෙන්නේ සුදුසුකම්. වෙන ආගම් වලින් පුරුදු කරලා තියෙනවා මිනිස්සුන්ට උඹලා විවාහ විය යුත්තේ අපේ ජාතිය කෙනෙක් එක්ක. අපේ ආගමේ කෙනෙක් එක්ක. මම ඇත්තද කියලා බලමු ආගම් දෙක දෙන්නේ විවාහ වුණා. ඉස්සරහම ආගම වෙනස් කරන්නේ කොයි ආගමෙක් කියලාද කියලා අහුවොත් මේ බණහන් ශ්‍රාවකයෝ පැහැදිලි උත්තරයක් දෙන්න. සිංහල බෞද්ධයෝ තමයි. මේ දෙකම එකට එනවා. සිංහල බෞද්ධයෝ ආගම වෙනස් කරනවා. ඒතරට හැල්ලි වෙච්ච ගති ස්ථාවර කරගන්න බැහැ. සුගති හදාගන්න බැරි જાතියක් අපි. දෙතර රෑ වෙනකම් බුද්ධ සරණ ගත්තාමි. ධම්ම සරණ ගත්තාමි. සංඝ සරණ ගත්තාමි කියපු රටමේ. කියන රටමේ. තව කොච්චර කිව්වත් ඔච්චර තමයි. ඒ නිසා
ඒ ආදීනවා අපි අද විඳින්න ඉන්නවා. තව ටික කලයි අපිට මේ රටේ අභිමානවත් ජාතියක් හැටියට හිස ඔසවන්න පුළුවන්කම ලැබෙන්නේ මේ විදිහට කියොත්. ඒ නිසා ඔබට ශක්තිමත් වෙන්නේ ටිකක් ගරුසාර වෙන්නේ ඔබට අපිට තියෙන මට්ටම කොච්චර විශිෂ්ටද කියන එක තේරුම් ගන්නයි කියම තාමත්ම ආදරයෙන් සායිතාමත්ම ගෞරවයෙන් එක්පැත්තකින් ආරාධනා කරනවා. එතකොට මේ බුදු ගුණ මාවත තුළ ප්‍රවිෂ්ඨ වීමේ මුල් පියවර තමයි නැවත දෙව්ලොව පැත්තටවත් නැවත අපාය පැත්තටවත් නැවත මනුෂ්‍ය ලෝක පැත්තටවත් නොයදෙන ගතියක් හදාගන්න එකට කියන සුගතෝ කියලා. සුගතෝ ගුණලංගින් පහළ තියෙන ඊළඟ ගුණය ලෝකවිදු ගුණයයි. අන්න ඔබ ලෝකය ගැන කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් ලෝකයේ දෙසම පින්නති ඔබ බලනවා. ඔය තුනේ තියෙන අපායලුයි දිව්‍ය ලෝකවල සේරම පින්නති ඔබ දන්නවා. ඇතිවන හැම දෙයක්ම නැති වෙනවා ලෝකේ. මේ බව නුදුටු විට ඇති වෙනවා සෝකේ. බුදු බණ තුලින් ඇති තතු වටහා ලෝකේ. සිත් සනසා ලබමු නිවනෙහි ආලෝකේ. අන්න අපිට තේරෙනවා, අන්න අපිට පැහැදිලි වෙනවා මේ ලෝකේ හැමදේම හේතු වලින් හටගත්තා නම් එතෙන්ට යන්න ආපහු ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ හේතු වලින් හටගත්තු හැම ලෝකයක් තුළම ගින්නරක් තියෙනවා. ගින්නර තියෙන තැනට ගියත් රත් වෙනවා. රත් වෙන්නේ නැති වෙන මේ තත්ත්වෙ පුහුණු වෙනවා. මේ මා කියන්නේ සුගත ගුණය, සිසිල් ගුණය කියන එකයි සුගත ගුණය කියන්නේ. දිව්‍ය ලෝකයේ වැනි තැනක නෝ මම ඔබට සැබෑ සිසිල දීම. අපේ සඳහන් දේශනා මාලාවේ මෙත්නෙත් පාමුල අපේ බණ මාලාවේ වැඩසටහනේ නම මෛත්‍රී ජලයෙන් අපිව තෙමෙන්න. මෛත්‍රී ජලයෙන් තෙමෙන්න බෑ බුද්ධ සරණ නැත්නම් කියන කෙනෙකුට. මෛත්‍රී ජලයෙන් තෙමෙන්න බෑ. මෛත්‍රී ජලය උත්පාදනය කරගත්ත කරුණා මයි බුදුහාමට වදින්න ඉස්සෙල්ලා බුදු හදවතේ හැටි හඳුනගන්න ඉස්සෙල්ලා. ඒතකොට නෙත් වලින් ඔබ සිසිල් ජලයේ ටැප් එකකින් ගන්නවා වගේ නෙත් දෙකේ ලැබේ. කරුණා සීතල හදයන් පඤ්ඤා පජ්ජෝත විහත මෝහතමං සනරාමර ලෝක ගරුන් වන්දේ තං මුනි සේවිතං. බෝධින් වහන්සේලා නිදගෙන ඔය ගාතාව කියන්නේ. අඳුරු දුරුවේ කරුණා සීතල හදයන්. කරුණාවෙන් සිසිල්ලෙච්ච හදවත, මෛත්‍රී සිසිල්ලෙච්ච හදවත හිමි මගේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ නෙත් සංගලින් කරුණාවෙන් මෛත්‍රී ලෝකේ බලන. ඒ පාමුල අපි මේ ඉන්නේ. හැබැයි මෛත්‍රී ගුණධම් එතුණු ධර්මයයි ඔබට මම දේශනා කරන්නේ. හැබැයි මෛත්‍රී කරුණා ගුණ කැටි වුණු සසරින් සකල සත්‍යයන් ඈතර කරවීමේ මෙත් සිතින් යුක්තව දෙසූ දහම නම් මම දේශනා කරන්නේ. ඔබ මෙත්ෙත් පාමුල ඉන්නකොට ඔබට සිසිල දැනෙන්න ඕන අපි දේශනා කරන බුදුබණ. අපි මාසික වැඩසටහනින් පස්සේ ඇගීමක් ලබන්න කැමතියි. මෙරටේ බණහන බෞද්ධ ජනතාවගේ. ඇත්තටම ඔබේ රත්තුණු හිතා මම නිව්වාද මේ දේශන මාලාවෙන් නිවුණාද? ඔබට අධිගමලාභී ගමනක් යන්නට අපේ ධර්ම දේශනා මාලාවෙන් මෙත්නෙත් පාමුලින් යම් සේවාවක් සිද්ධ වුණාද? අධීක්ෂණයකින් තොර දේශන මාලාවක් මම කරන්නේ නැහැ ඉදිරියට. මම මාසයක් කරලා මම අපව අධීක්ෂණය කරා. මෙරටේ සියලු බෞද්ධයෝ මට මේ දේශන මාලාවේ දුර්වල තැන් තියෙනවා. ප්‍රසක්ත කළ යුතු තැන්, ප්‍රශංසා කළ යුතු තැන් තියෙනවා. තව මට සංවර්ධනය කරගත්ත තැන් තියෙනවා. දැනුවත් කරන්න ඕන ලියලා. අපේ දුරකථන අංකයේ සහිත ලිපිනය ඔබට දැනගන්න ලැබෙවි. එහෙම වෙනකොට ඒක ලියාගෙන අපේ ආයතනයේට අපේ net fm ගුවන්විදුලි සේවයට ලියන්න. ලිව්වම අපි මේ පිළිබඳ සමීක්ෂණයක් කරගන්න ඕනේ. මොකද දැන් ඉතින් අපි හොඳටම මෛත්‍රී බුදුන් ළඟට නිවන තල්ලු කළා ඇති. ඔබට වෙහෙර විහාර පන්සල් සොයාගෙන යන්න දුෂ්කරතා අනන්ත තියෙන බව මම දන්නවා. ඔබ වෙනුවෙන් විශාල ධනයක්, විශාල කාලයක් මේ net fm ගුවන්විදුලිය ආයෝජනය කරලා තියෙනවා. ප්‍රාර්ථනාවේ වශයෙන්. ඒක කරන්නේ නිකන් නෙවෙයි. නිවන් අවබෝධයේ ලබන තුරා මේ රටේ ජනතාව ඒ සේවය සිදු කරන්නට යත් සූදානම්. චිරං තිත්තතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසන. අනේ චෛත්‍ය හැදෙන තරකමක් නැහැ දැන් මේ රටට. මෙරට ගන්ටාද කුරුණු බැඳෙන තරකමක් නැහැ. ඒ නිසා දැන් ඕන කරන්නේ සුගති හදාගන්නේ.
දැන් ඕන කරන්නේ නිවනට දොර අරගන්න. ඉතින් දොර ඇරෙන්නේ නැත්තම් ඒ කියන්නේ නිවනේ දොර ඇරෙන්නේ නැත්තම් අපි මේ දේශන මාලාව දිගින් දිගට තවත් බණක් ඇහුවා කියලා නවත්තන එකේ තේරුමක්. මම හිතනවා මේ රටේ ශ්‍රාවකයෝ මට එකඟ වෙයි. මේ රටේ ශ්‍රාවකයෝ අපි මේක කරගෙන යනවද නැත්ද කියන එක තීරණය වෙන්නේ ඔබේ ප්‍රතිචාර මත නම් මාසයක් ඇතුළත අපිට මේ ප්‍රතිචාර ලිඛිතව ලැබෙන්න ඕන. පොදු වාචිකව ලැබෙනවා අපිට එකතු කරගෙන ඉන්න වෙලාවක්. ඒ නිසා මේ ඇගයීම ඉතා වැදගත්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කළ ඉවරනම කොච්චර ශ්‍රාවක පිරිසක් ඇගයීම් කළාද? විවේචන කළාද? ගැටලුවක් නැහැ. පින්නති ඔබගේ විවේචන බොහෝම මැදිහත් ඉතින්. හැබැයි මේ අන්තගාමී විවේචනාව තල්ලා වීසිම කරනවා. ඒක බලන්නත් ඉස්සර. ඒසනේ ඕනෝටරන් නලවන්න ලෑස්ති වෙන්නත් එපා. ඕනට වඩා නිකන් තේරුමක් නැති විවේචන ඉදිරිපත් කරන්න එපා. මම දන්නවා ඔබ නිවන් දකින්න හිතන නම් මේ විවේචන ඉදිරිපත් කරන්න ඒවා විතරයි බාර ගන්න. අනිත් ලක්ෂ සංඛ්‍යාත ලිපි ප්‍රමාණයක් අපිට ලැබෙනවා. නමුත් ඒවා සේරම මම තපණීය ප්‍රශ්න හැටියට විසි කරනවා. තපණීය ප්‍රශ්න. අපි තෝරාගත යුතු ප්‍රශ්න මොනවද? බුදුරජාණන් ප්‍රශ්න જાති 4ක් අහලා තියෙනවා. ඒකාන්ත ව්‍යාකරණ, විභජ්‍ය ව්‍යාකරණ, පටිපුච්චා ව්‍යාකරණ, තපණී. ඒකාන්ත ව්‍යාකරණ කෙලින්ම ප්‍රශ්න උත්තර දෙනවා. දැන් ඊළඟ පැයදී අපි ආරම්භ කරන්නේ විභජ්‍ය ව්‍යාකරණ. කොටස් වශයෙන් බෙදලා වෙන් කරලා කියලා දෙන්න ඕන උනොත් දැන් මේ මගේ දේශනා ක්‍රමය විභජ්‍ය වාදී දේශනා ක්‍රමය. පටිපුච්චා ව්‍යාකරණ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් දේශනා කරනවා. අනිත් තපණීය බුදුරජාණන් වහන්සේ තේරෙනවා මේ අහන්නේ නිවන් දකින්න හිතලා නෙවෙයි. සමහර අය ප්‍රශ්න අහන්නේ අපි දන්නවද බලන්න. සමහර අය ප්‍රශ්න අහන්නේ අපිට පහර දෙන්න හිතලානේ. ඊර්ෂ්‍යාව කුහකකම නිසා ප්‍රශ්න අහන්නත් තියෙනවා. සැබවින්ම ඇසිය යුත්තේ ඒක පදනමකින්වත් විතර නෙවෙයි ළඟ පැයේ ප්‍රශ්න. අහනෝන ස්වාමීනි නිවන් මඟ ගැන මං තෝරාගත්ත මඟ හරිද? ඔබ වහන්සේ අපිට උපදෙස් දෙනවාද? කාමයේ විශ්සෙන සිටිවිල්ලක් පහළ වුණාම ගතියක් ඇති වෙනකොට කොහොමද ඒක නවත්තන්නේ කියලා. මම එතකොට කියලා දෙන්නම්. ඔබ විතක්ක සංකාර සූත්‍රය භාවිතා කරන්න. කෝපයක් එනකොට කෝපය දරාගන්නේ කොහොමද? මේ ටික අපි පුරුදු කරලා තියෙනවනම් අර ඔයගොල්ලෝ සින්දුවක් කියනවනේ මං අහන්නේ නැහැ රත්තරනේ දුක දරාගත්තේ කොහොමද කියලා. ඒ වගේ මං අපි හරියට බණ කියලා තියෙනවනම් මං අහන්නේ නැහැ පිටතුනේ දුක දරාගත්තේ කොහොමද කියලා. මම දන්නවා දුක දරාගත්තේ සුණාත ධාරේ. දරා ගැනීමේ හැකියාව ලබන්න. එපා ඇද වැටෙන්න මනසින්. එපා පිච්චි පිච්චි. මේ ජීවිතය කියන්නේ දුක් හඳුළු 80ක් කියන 20ක් සිනාකෙන් මතුවෙන එකක්. ඒක අපිට පුළුවන්. අර 20 දරා ගන්න. ඕනෑම දෙයක හොඳ පැත්තෙන් නරක පැත්ත වහන්න. හොඳ පැත්තෙන් නරක පැත්ත වහන්න. ජීවිතේට ආශ්‍රයයට කවුරුරි හම්බුණා බලන්න උපරිම වශයෙන් බලන්න ඉවරසකින් නරක දේවල් හොඳ පැත්තෙන් වහන්න පුළුවන්. එයාගේ හොඳ දකින්න. හොඳ දැකලා හොඳ විදිහට එයාගේ හිතලා එයාට ඒක කියන්නේ. ඔයාලා අඩුපාඩුකම් තියලා තමයි. ඒ වුණාට ඔයාගේ හරිම හොඳ ගති තියෙනවා. තව කෙනෙකුටත් ඔබ හඳුන්වලා දෙනකොට තව කෙනෙක් මෙයාව ප්‍රතික්ෂේප කරන්න එපා. මෙයාලගේ පුංචි පුංචි දුර්වලකම් තියෙනවා. ඒවා හදාගන්න පුළුවන් දුර්වලකම්. මෙයාගේ මේ වගේ හොඳ මනුස්සකම් තියෙනවා. මට ඒක අත්දැකීමක් මතකයි. මම දැන් අවුරුදු 10 12කට පෙර පාසලක වැඩ කළා. ඒ පාසලේ හිටියේ ඉගෙන ගන්න චුට්ටක්වත් බැරි ළමයි. අකුරු කියන්නවත් බෑ, ලියන්න බෑ. ඒ වුණාට මම ගුරු මේසරගෙන් නැගිටිනකොට අර දරුවා ඉතින් මගේ පොත්පත් ටික ලිපි ද්‍රව්‍ය ටික අතට අරගෙන ඉවරයි. ඊළඟ පන්ති කොහෙද අපි හාමුදුරුවනේ කියලා අහන ඊළඟ පන්තියට මම යනකොට පොත් ටික මේස උඩ තියලා. මම පන්ති කාමරේට එනකොට බෝඩ් එක මකලා තියෙන ලියන එක මේස උඩ තියලා තියෙන මොකොත්ම බැරි පුතා. අර ඔක්කොම පුළුවන් ඒ වුන් පාස්සවත් උස්සන්. එනකොට. දැන් මම කියන එක වගේ ඉතින් හැමදාම මම ඔළුව අත ගන්නවා. ගොඩක් පින් කිව ගමන් හන පැන් එකක් ගෙනත් යද්ද? මොකද ඕනේ නෑ පුතේ දැන්. නෑ මං ගේන්න. ඒ අය අර දරුවා මනෝවිද්‍යානුකූලව අපි යව සංවර්ධනය කරන හැටි. එයා තුල පැවතෙන හොඳ ගති ඉස්මතු කරගන්න බලන්න. එක්කෙනෙක් ළඟ අනිත් එක්කලා නැත්තක් නැති කරන්න එපා. අගය කරන්න පුරුදු වෙන්න. ඒ තුල අපි තවදුරටත් සාකච්ඡා කරන ඊළඟ ධර්ම දේශනාවල අපේ ගති ලක්ෂණ පාලනය කරන්නේ කෙසේද, පෝෂණය කරන්නේ කෙසේද කියන වග ඒ සඳහා පින්නති ඔබට සාකච්ඡාවේදී ඒ සඳහා සම්බන්ධ වෙන්නත් ආරාධනා කරමින් අද සජීවී සද්ධර්ම දේශනාවෙන් ඔබෙන් සමු ගන්න වෙලාව උදාපත් වුණා. අද ඔබ
භුක්ති විඳින ලද ධර්ම දානයේට අනුග්‍රහ දක්වූ සදහැවතුන්ගේ සදහැති ගුණධම් පිළිබඳව ආරම්භයේ සිහිපත් කළා. මේ මොහොතේ විශේෂයෙන් නැවත අපි අරමුණු වෙත ළඟා වෙමු. අපේ හදපෙරේ ආශිර්වාදයේ කොට කරමු. කොළයපිටිය දෝනකදෙහි පදිංචි WD අරුණ වැලිකල පින්වත් මහත්මයා සමග පින්වත් වෛද්‍ය ධම්මිකා කළුපහන මහත්මිය කියන දෙපළගේ දායකත්වයෙන් අද මේ ධර්ම දේශනාව දේශනා වෙන්නේ. එම දෙපළ යුගදිවියට එළඹී 2021 ජනවාරි 28 වෙනිදාට වසර 16ක් සපිරීම නිමිති කරගෙනයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ අනුස්පන්නීය මංගල සම්මත ආශිර්වාද පින්කමක් වශයෙන්. ඒ උතුම් මානසංස ශක්තිය WD කවිෂා වැලිකල ආදරණීය දියණියටත් WD ගමිෂ් වැලිකල ආදරණීය පුතුටත් ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීම සඳහා සුජීවත්ව සිටින හැලියගොඩ දීගෝ ගෙදරෙහි පදිංචි NM ශ්‍රේයානි වැලිකල මාතාවට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම දරුවන්ගේ යුතුයකමක් වශයෙන් විශේෂයෙන් සිද්ධ කරමින් අසනීප වී සුවය ලබන මුල්ලේවියාවේ WA ත්‍යාගතා සහෝදරියට ඇහැලියගොඩ දීගෝ ගෙදරෙහි පදිංචි WD අජිත් සිරිලාල් සහෝදරයාට තල්මඩුල පදිංචි සනුක නෙත්මීර වර්ණකුල සූරිය පුතුටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම එම සදහැවතුන්ගේ බලාපොරොත්තු අතර පවතිනවා. එවැගේම මියගිය WD පියසේන වැලිකල එවැගේම N සමරදාස කළුපහන් කියන පියාණන් වහන්සේලා දෙපළටත් කුස්මාවතී කරුණානායක පින්වත් මාතාවටත් ඉෂාන් හර්ෂ පුතුටත් පින් අනුමෝදන් කිරීම එම සදහැවතුන්ගේ බලාපොරොත්තුවයි. යුගදෙවී අනුස්මරණීය මොහොත සනිටුහන් කරන ඔබ දෙපළටත් එවැගේම පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන හැම දෙනාටම ධර්ම දේශනාවට සවන් දුන් සියලු සදැහැති දායක දායිකාවෙනි ඔබ හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය අනන්ත අනුභවයෙන් යහපතක් සපතක් ශාන්තියක් දෙලොව අභිවෘද්ධියක් වේවා. අමා නිවන් පුරයට පිවිසෙන උත්තරීතර රන් පාවඩයක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරනවා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධර්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශ්‍රාවකං. පාමුල ප්‍රමාණ ශාසනාවයි නිපත්තුනි ඒ උතුම් වූ කොට අනාගතයේ අඳුරු පටලයන් උඩට ඒ ප්‍රභාව දකින්නට මඟ කියාගෙන මෛත්‍රී සහගත ගුණයෙන් හැම දිනා වෙතට කරුණාවෙන් ජීවිතයේ යහමඟ පෙන්වා දෙන අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හඳුනන ආසේත නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා සමස්ත ශ්‍රාවක පින්තුන් එක්ක අපි ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේට දිව්‍ය ශක්තිය යොද ශක්තිය ලැබේවා. තව චිරාත් කාලයක් මේ ධර්මයේ අපේ ශ්‍රාවකයන්ට ලං කරන්නට සමාජගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා නැවත නැවත ප්‍රාර්ථනා කරනවා. රැස් කරන කුසල සම්භාරයේ ඔබ අප සියලු දෙනා උන්වහන්සේ රැස් කරන කුසල සම්භාරය මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ උතුම් වූ දහම අවබෝධ කරන පරම නිර්මල උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි වෙමු. අපි නැවතත් සම්බන්ධ වෙනවා මෙත්නෙත් පාමුල සජීවී ධර්ම සාකච්ඡාව සමග විශේෂයෙන්ම අපට පහුගිය පැයේදී 8 ඉඳලා 9 දක්වා ධර්මයේ තුල අපේ මේ ගති නිමිති පිළිබඳව සුගති දුගති කියන මේ ගති නිමිති පිළිබඳව හඳුනාගන්නේ කොහොමද? ඒ අනුව තමන්ගේ ජීවිතය වැරදි දේවල් හදාගෙන හොඳ මාර්ගයේ යන්නේ කොහොමද කියන කාරණේ අපේ කැටවල නායක හඳුනන හසේ හේමාලෝක නායක හඳුනන හසේ පහදා දෙමින් සිටි. අද දවසේදී අපි සාකච්ඡාවේ ප්‍රවේශයක් ලබා ගමු අපේ හඳුනන. ඇත්තටම මේ ගති නිමිත්ත පිළිබඳව නැත්නම් ගතිය පිළිබඳව තමන් මේ ගති නිමිති මේ උප්පත්තියේ නැත්නම් මිනිසාත්මයක් ලැබුවාට පසුවද තමන්ගේ ජීවිතේට ඒක අවශ්‍ය වෙන නැත්නම් සසරේ තිබෙන ඒ සසරගත පුරුදු එක්කද මේ භවයට එන විට මේ ගති පහළ වෙන්නේ කියන කාරණේ පහදා දෙන්න. පින්වත් ඔබට අප යලිත් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් සජීවී ධර්ම සාකච්ඡාව සඳහා පිවිසෙනවා. මගින් විමසූ ප්‍රශ්නේ වරුණ පුතා ගති නිමිති කියන වචනේ. එතකොට ගති සහ ගති නිමිති කියන මේ සංකල්ප දෙක අපිට පහළ වෙන්නේ
චුතිසිත පිළිබඳව කාරණා සාකච්ඡා කරන තැන. ගති නිමිති කර්ම නිමිති කියලා හතරක් තියෙනවා. ගති නිමිති කර්ම නිමිති. කෙනෙකුගේ මරණාසන්න වෙලාවේදී තමන් කළ පිනක් හෝ පවක් අන්තිම මොහොතට අරමුණු වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒ කර්මය කලා විතරක් නෙමෙයි කර්මය කළ රූපරාමු හරියට චිත්‍රපටයක් බලා ඉනවා වගේ පෙනිපෙනී තියෙන්නට පුළුවන් ආසන්න චේතනාවේදී. ඒකට එන විපාකයක් තියෙනවා කර්මයට. කර්මයට ලැබෙන විපාකය තමයි ඇත්ත වශයෙන්ම මේ ගති හා ගති නිමිති කියලා කියන්නේ. කෙනෙකුට මරණාසන්න වෙලාවේදී පේන්නට පුළුවනි ඇතැම් අවස්ථාවලදී තමන් කළ පාප කර්මයක් නම් අරමුණු උනේ ඒකට ගැළපෙන විපාකය. දැන් හොඳම ප්‍රකට කාරණයක් තමයි මේ චුන්දසූකර වැද්දාගේ කතාව. එයා සතියක් තිස්සේ මරහට දුන්නා කියනවා. ඌර මරණ හරින් මෙහෙඩුවා කියනවා. එහෙනම් එයාට පෙනුණා ඊළඟ භවයේදී එයාත් එබඳු භවයකට පත් වෙලා එයාව පීඩනයට පත් කරන ඒ අපාය පෙනෙන්න ගන්නවා. ඒ අපායට තාම ගතින් සිතින් නොගියාට එයා අපාය පිළිබඳව රූපරාමු සහිතව දකිමින් පීඩාවටපත් වෙනවා. එයා ඒ හැදීම කෑගහුවේ ඒ නිසා. පියන්තර එතකොට දැන් අපි දන්නවා මරණාසන්න මොහොතට ලඟ වෙන විට වයස්ගත උදවිය විවිධාකාරයේ ක්‍රියා කරනවා. සමහරු කියනවා මේ ඇවිල්ලා කතා කරනවා කියලා, තවත් සමහර අය නම් දොඩවනවා, ඇවිදිනවා. මේ රැයට ගිහිල්ලා තමන්ගේ ඥාතීන්ට සංග්‍රහ කරන වෙනම දේවල් ඇස්ති කරනවා. මේ ගති නිමිතිද පෙන්වුම් කරන්නේ ඊළඟ භවයේ. තමන් කරපු දේවල් කර්ම නිමිතිද පෙන්වුම් කරන්නේ. ධම්මික උපාසකවරයා බලන්නට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වැඩම කළා. දැන් ධම්මික උපාසකයාට දහම් දෙසමින් පිරිත් කියමින් ඉන්න වෙලාවේ හතර පැත්තෙන්ම දිව්‍ය ලෝක වලින් රත යහනවල් ආවා. දැන් ටිකක් වෙලා යනකොට අතින් සංඥාවක් කළා දිව්‍ය ලෝක වලට. නමුත් ස්වාමීන් වහන්සේලා හිතුවා දැන් පිරිත කියන එක ලොකු අපහසුයක් වෙන්නේ නැති. ඒකයි මේ නවත්තන්නයි කියලා කියන්නේ කියලා. බැලුවම බුදුරජාණන් විස්තර කරා නෑ මේ හතර පැත්තෙන්ම දිව්‍ය ලෝක හතරකින් රත යන වෙලාවෙලා කතා කරනවා. ඒ ආසන්න චේතනා වෙලාවේදී එයා ඒ අතින් සංඥා කළේ ඒ නිසා. අපිට ඒ නිසා ස්ථිරවම කියන්න බෑ සමහරට මරණාසන්න චේතනාව අන්තිමම තත්පර කීපෙදී යම් ක්‍රියාකාරකම් පේන්නට පුළුවන්. මේ භවයේ කරපු කර්ම විපාක සිහිපත් වෙනවා වෙන්න පුළුවන්. ගතිය වූ ගති නිමිති ඇතර පැහැදිලි නොවෙනවා වෙන්නට පුළුවන්. නන්දොඩවන මට්ටම සහ අනිකුත් ව්‍යාකූල ස්වභාවයන් ඇති වෙන්න හේතු කිහිපයක් බලපානවා. එකක් තමයි ගරුක කර්ම නැති එක. ආසන්න කර්ම නැති එක. ආචින්න කර්ම නැති එක. එතකොට කටත්තා කර්ම කියලා එකකුත් දෙන්නට පුළුවන්. දැන් ඔය බොහෝ වෙලාවට ඇත්තට මේගොල්ලන්ගේ මනස තුළට අරමුණු වෙලා තියෙන්නේ කායික පීඩාව නිසා හටගත්ත. දැන් ඒ කියන්නේ මරණාසන්න වෙලාවෙකට හරියට සෙම ඇවිස්සෙනවා. අපි කියන්නේ සෙන් අඩිය ඇවිස්සලා ඉන්නේ කියලා. ඒ සෙම ඇවිස්සෙන වෙලාවෙකට දැන් බලන්න සෙම් අධික කාලෙට තද උණ තියෙන කාලෙට අපි විකාර දොඩවනවා. හරියට කතා කරන්නේ සෙම ඇවිස්සීම නිසා පහට ගන්නා වූ ව්‍යාකූල තත්ත්වයක් නිසා ඒක එයා නරකාත්මකට ගියකට සලකුණක් එහෙම නෙවෙයි. එයාට පාප කර්ම සිවීමක් නොවේ. නොවෙන්නට ඉඩ තියෙනවා. ඒ ස්ථිර වශයෙන් මහවලක කියලාම කියන්නට අමාරුයි. නමුත් සමහර වෙලාවල් තියෙනවා මරණාසන්න වෙන වෙලාවේදී මිනිස්සු තමන්ගේ නෑදෑ ගෙවල් වලට යනවා. හැම ගෙදර මෙතෙක් නොගිය ගෙවල් වලට යනවා. ගිහින් කතා බහ කරලා සුවඳ සීනි විඳලා ඇවිල්ලා තමයි අවසාන හුස්ම හෙලන්නේ. ඒකට එයාගේ යටි හිත මෙහෙवला තියෙනවා. මොකද හිතේ ප්‍රභේද තුනක් තියෙනවා. උඩු හිත, මැද හිත හා යටි හිත කියලා. මේ උඩු හිත විඥානය, උපවිඥානය, අවිඥානය. දැන් මෙයා විසින් උපවිඥාණයෙන් දන්නවා මේ දැන් මට අවශ්‍ය මෙච්චරයි කියන එක. එයා ඒ සඳහා අවශ්‍ය කරන පසුතලයේ යටි හිතින් ක්‍රියාත්මක කරන උඩු හිතින් එයා මේ මැරෙන්න යනවා කියලා හිතන්නේ නැහැ. එහෙම අවස්ථාවල වලදී සුවිශේෂී ක්‍රියාකාරකම් පෙන්눔 කරන අවස්ථා මිනිසුන්ගේ උගක් තියෙනවා. එහෙම. ඒකට හම්බුනේ දැන් අපි දන්නවා කෙනෙක් මිය යනකොට දැන් සමහර අය අර්ථකථන විවිධාකාරයෙන් සපයනවානේ. සමහර කියනවා මේ මියගේ පුද්ගලයා දැක්කට පස්සේ අනේ හොඳ මරණයක්. ශාන්තව මැරලා. සමහර අය කියන දැකලා ගොඩක් දුක් විඳලා මැරුණේ කියලා. මේ මරණයට කොහොමද ඔය නිමිත්ත බලපාන්නේ? නැත්නම් ඒ ගති ලක්ෂණ බලපාන ඊළඟ ආත්මයට ඒකත් බලපෑමක් කරනවාද ඊළඟ ආත්මය ලබන්නට? මරණාසන්න චේතනාදී ඇති වෙන ඒ සිතුවිලි විස්තර කරන්න ඉස්සර මට රස කතාවක් තියෙනවා කියන්නේ. මට මතකයි දැන් අතකින් ගොඩක් තියෙනවා. එකක් තමයි මේ මලගෙදර ගිහිල්ලා එන ගමන් පිරිසක් ආවම බලන්න. ඒ කතා කරගෙන මම කොහොමද මලගෙදර ගියාද? ඒවයි අපේ හරනේ හොඳම තැනක ඇති ඉපදිලා. මොකද ඇත්තට ඒ කොහොමද? අපේ හරනේ උන්නට වඩා ලස්සනයි මිනිහ.
hina වෙච්ච ගමන් කොල්ලා මේ ඔය පුරුම් පුරවලා තියෙන්නේ. දෙපැත්තට ඇදලා කට hina වෙලා තියෙන්නේ ඒකයි. කලබල වෙන්න එපා. හොඳ හත්යකට ගියාද නැති කියන ඕක මිනිහ දිහා බලලා තියෙන එක කරන්න එපා. වරුණ පුතා කිව්වා වගේ මේ ඔය කියපු වගේ තීරණය කරන්නට පුළුවන්. දැන් ආසන්න චේතනාව වෙලාවේදී ඇති වෙන්නේ යම් යම් ස්වභාවයන් දිහා බලලා හරියට දුක් විඳලා සතියක් විතර පණ ඇදලා නැති උනේ ඊළඟට බොහොම hina මුසු මුහුණින් මැරුණේ. එයා දන්නේවත් නැහැ එයා මැරෙනවා. ඒ එකක්වත් සාධක නෙමෙයි ඊළඟ භවයේ තීරණය කරන්නේ. එකක්වත් සාධක නෙමෙයි. කොයිතරම් සාන්ත සත්‍යයෙන් ඉඳලා මලක් සමහර කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන් පරණ අකුසල කර්මයක් අන්තිම චේතනාවේදී ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා මේ ආසන්න චේතනාවේදී හිතපු ස්වરૂපය හෝ hina වෙච්ච ස්වરૂපය හෝ අඬපු ස්වરૂපය අනුව සුගත තීරණය වෙනවා කියන්න බෑ. හොඳයි මම හිතන්නේ අපිට මේ සුගති දුගති කියන තමයි ගති කියන දේවල් නැත්නම් ගතිය කියන දේ අපිට හඳුනා ගන්නට හොඳ වපසරියක් අපි හඳුරු හැදුවේ මෙතනට අද දවසේදී සහභාගී වෙලා ඉන්න ඒ සිවණ පිරිසෙන්ම ගැටළු ඉදිරිපත් කරන්නට බොහෝ දෙනෙක් උනන්දුවෙන් ඉන්න අපි අවස්ථාව ලබා දෙන්නට සූදානම්. ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ ගැටළු ඉදිරිපත් කරන්න ඔබතුමාගේ ඔව් මම සුජිත්වන් අවසරයි සම්මානස මට දැනගන්න ඕන දැන් අපි සත්‍ය අවබෝධ කර ගැනීම චතුරාර්ය සත්‍යයක් තියෙනවා. මේ චතුරාර්ය සත්‍යයේදී ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න දුක්ඛ සත්‍ය කියලා කියන නමුත් මේ දුකට මිනිස්සු වැටුනහම මේ අර කොච්චර බණ භාවනා සිල් ගත්තත් පන්සිල් රැකුවත් මේ රැක්කත් මේගොල්ලන්ගේ තියෙනවා මේ මෙහෙම මේ දුක්ඛ සත්‍ය එනකොට දුක එනකොට ඒකෙන් පලා යෑමේ ගතියක්. ඒ කියන්නේ දුක එනකොට ඒක අවබෝධ කරගන්නයි මේ මට මේ දුක එන්නේ කියන එක නෙමෙයි. එතනින් පලා යෑමේ ගතිය. ඒ කියන්නේ දුක අවබෝධ කර ගැනීමක් කරන්නේ නැහැ. කොච්චර සිල් ගත්ත දුක අවබෝධ කර ගැනීමට තමයි මට මේ එන්නේ කියන එකෙන් පලා යන්නේ. ඒ කියන්නේ මට ඇයි මට මෙහෙම වෙන්නේ මම මෙච්චර සිල් ගන්නවා මෙච්චර පන්සිල් රකින්නවා. නමුත් මට මේ දුක මටමයි ඉන්නේ කියලා ඒක අවබෝධ කර ගැනීම නෙමෙයි. නමුත් ඒකේ තියෙන චතුරාර්ය සත්‍ය ඉස්සෙල්ලාම දුක්ඛ සත්‍ය. පැහැදිලි. ඔබතුමා ප්‍රශ්නේ අහන්නේ මේ මිනිස්සුන්ට ලැබෙන දුක් පීඩා ළඟ මේ නිවනට එකෙන් ආලෝකයක් ලබා ගන්නයි. ඒ දුක තමන්ගේ ජීවිතයේදී දුකක්ම කියලා හිතනවා මිසක් නිවනට ආලෝකයක් කරගන්නේ පාදකයක් කරගන්නේ අනික දුකෙන් පලා යනවා කියන කාරණේ. අත්‍යවශ්‍යම දුක් විඳපු තරමට නිවන් අවබෝධ වෙන්නේවත් දුක දිහා දුකින් පලා ගිය තරමට නිවන් අවබෝධ වෙන්නේවත් දුක ළඟ ඇදී හිටිය තරමට නිවන් අවබෝධ වෙන්නේවත් නැහැ. වැදගත් වෙන ඔබතුමා සිහිපත් කරපු හැටියට ඔබතුමාගේ ප්‍රශ්නේ හැටියට දුක අවබෝධ කරගන්න ඕනේ. මොකද්ද මේ දුක අවබෝධ කරගන්නවා කියන්නේ? දුක අවබෝධ කරනවා කියන්නේ හැම වෙලාවෙම දුක ඇතිවීමේ හේතු සාධක හොයන්නට ඕනේ. අපි හේතු සාධක හොයන්නේ මෙලොවින්. ඒ හින්දා තමයි මෙච්චර හොඳට ජීවත් වෙලා දුක එන්නේ කියලා හිතන්නේ. මෙලොවින් නෙමෙයි අපි මේ දුක අවබෝධ කරගන්නට ඕන ධර්මයේ ගැඹුරු தත්ත්වය. මෙලොව ලැබිච්ච අරමුණ අනුව නෙමෙයි. අරමුණෙන් පලා ගියට ඒක හරියන්නේ නැහැ. මේ දුක ඇතිවීමේ ප්‍රධානම හේතුව කුමක්ද? එකක් පුරාණ කර්මයක් වෙන්නට පුළුවන්. අනිත් එක තමයි දුක ඇතිවීමේ හේතුවට කියන්නේ සමුදය සත්‍ය කියලා. මොකද්ද දුක ඇතිවීමේ හේතුව? තණ්හාවෙන් අල්ලා ගැනීම. තණ්හාවෙන් අල්ලගත්තා. මේ මට මෙසේ විය යුතුයි කියලා හිතුවා. ඒක වෙනස් වෙච්ච ගමන් දුක පහළ වෙනවා. එහෙනම් නැති කල යුත්තේ තමන්ට දුක් දුන්න අරමුණවත් දුක් දෙන තැනින් පලා යාමේ ක්‍රියාවලියවත් එකක්වත් විසඳුනේ නෙමෙයි. අනිත්‍ය අවබෝධ කිරීම. ඔබ සැප බලාපොරොත්තු වුණා සැප අනිත්‍ය වුණාම දුක ලැබුණා. එහෙනම් දුකේ හේතුව දකින්නට අනිත්‍ය අවබෝධ කරගන්නට හැමෝටම සිත් පහළ වෙන්නේ නැහැ. එහෙම පහළ වුණා නම් මිනිස්සු මීට වඩා මධ්‍යස්ථ තැනක ඉඳගෙන දුක අවබෝධ කරනවා. එහෙම වුණා නම් මිනිස්සු මේ තරම් දේවාල ගාන ගිහිල්ලා පූජාවට තියාගෙන යාඥා කරන තැනට එන්නේ නැහැ. මිනිස්සුන්ට දුක එන්නේ දුක අවබෝධ කරගන්නයි කියන කාරණය තේරුම් කරලා දීමේ වගකීම ධර්මදේශකයන් වහන්සේලා සතුයි. ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය භාවනාව තුළින් දෙන්නට අපි ඕනෑ මොහොතක සූදානම් බව ඔබට සිහිපත් කරන්නට කැමතියි. අපි අන්තරම භාවනාවෙන් තොරව නැත්නම් භාවනාවට යන්නේ නැතුව මේ දේවල් අවබෝධ කරගන්නට හැකියාවක් නැද්ද? තිබෙනවා. නමුත් අර අනිත්‍ය දකින්නේ නැහැ මිනිස්සු 90%ක්. ඒ කියන්නේ භාවනාව කියලා කියන්නේ සිත් හේතු සොයා ගැනීම. කොහෙන්ද හොයාගන්නේ? හිත ඇතුලේ. මේ වම් අතට දකුණු අත තියාගෙන ඉඳගෙන ඉන්න එක නෙමෙයි මේ භාවනාව කියලා කියන්නේ. අපි ඕනෑම වෙලාවක බලාපොරොත්තු වෙන්නේ ඒක හේතුව කියලා දෙන එක. මෙන්න මේක වෙන්නේ මෙහෙමයි. දැන් මගෙන් අහුවොත් වරුණ පුතා ඇහුවත් දසමවන්න පේන මේ සිව්වණක් බුදු පිරිස මගෙන් ඇහුවොත් ස්වාමීනි මම මෙන්න මේ විදිහට අවංකව ජන සමාජයට මට කළ හැකි උපරිම සේවය කරනවා.
එහෙම කරද්දි මට එන්නෙම නින්දා. මට එන්නෙම අපහාස. මට කවදාවත් ඇගීමක් නැහැ. ඇයි ස්වාමීනි මට මෙහෙම වෙන්නේ? එතකොට ඇගීම් නොදැන අයගේ වරද කියලා නෙමෙයි මම පැහැදිලි කරන්නේ. ඔබ අඳුනගත යුතු වැදගත් දේ මේකයි. ඔබ පෙර භවයක පෙර ආත්මයක අගය කළ යුතු දේ හෙලා දැකලා තියෙනවා. තව කවුරු හරි ඔබලන් ඉදිරියට අහවලා හරි හොඳයි කියනකොට හොඳයි නම් තමා ඒ අපි හිතමු දැන් වර්තමාන උදාහරණයක් ගමු. ඔෆිස් එකට අලුතෙන් ආවා කියලා හොඳ සේවය කරන්න පුළුවන් හොඳට කැපවීමෙන් වැඩ කරන කෙනෙක්. දැන් අලුතෙන්ම ආවේ නිර්මලා. දැන් නිර්මලා ටිකක් හැඩ වැඩත් හොඳයි වැඩත් හොඳයි. ඔබ කැපවීමෙන් වැඩ කරනවා. එතකම තුෂාරි කලේම වැඩ භාගෙට. දැන් නිර්මලාගේ වැඩ හොඳ හින්දා එයාගේ බොස් කියනවා නිර්මලා හරි හොඳයි නේද කියලා තුෂාරිත් එක්ක. හොඳට කැපේ. හොඳයි නම් තමාසයි ඉතින් ඒ වුණාට තව ටිකක් කල් බලන්නකෝ මං ඉතින් මම මොකෝ කියන්නේ සර්ම අත්දකින්නකෝ. එහෙම ಗುಣමකෝ අදත් සමාජයේ ඕන තරම් ඉන්නවා. කාගේ හරි හොදක් කියනකොට තරලා ඉන්නම බෑ. එහි ආනිසංස විපාක වශයෙන් ඊළඟ භවයේ යාට කවදාවත් කෙනෙකුගෙන් ඇකීමක් ලබන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් හේතුව හොයාගන්න ඕන එතෙන්දී මොකද්ද? පුරාණ කර්මයට මතක් කරලා දෙන්න ඕන. අපෙන් අහගන්න ඕන මෙහෙම එකක් වෙන්නේ ඇයි? එහෙනම් ඒතර අනිත්‍ය නිසා කියන தත්වෙට යන්නේ ඉස්සෙල්ලා ඒක භාවනාවක් නෙමෙයිද? ඊට පස්සේ යලි ඒවා නොවෙන්නටත් සිදුණු අකුසල කර්ම වලින් සමාවෙන් ලබන්නට අපි නොපසුබට නොපැකිලව ඉදිරිපත් වුණාම අර කර්ම විපාකයේ අහෝසි වෙලා එයා නැවත ප්‍රශංසා කරන තත්ත්වයට එනවා. මට අප්‍රශංසා කරන්න උන්ට ඔබට අප්‍රශංසා කරන්න උන්ට ඔබත් කරන්නේ ඒක. ඔබට නිඳා කරන්නට ඔබ කරන්නේ නිඳා කරන එක. ඔබට පහර දෙන අයට ඔබ කරන්නේ පහර දෙන එක. අක්කොච්චි මං අවදි මං අදින මං අහසෙ මේ තන් උපනයි හන්ති වේරන් තේසන සම්බ. ඒ වෛරය පිරිමැහෙන්නේ නැහැ කවදාවත්. එතන ඔබ ඊට ප්‍රතික්‍රියාත්මක වශයෙන් හේතු සොයා ගන්නට ඕන ජීවිතේම භාවනාවයි. එහෙමයි. හරි කොතරම් පහසු දේවල් අපේ නොසිතා කරන එක කටයුත්තකින් නැත්නම් අපි නිමේෂයකදී කරන යම් දෙයකින් කොතරම් ජීවිතයේ සසර ගමනට බලපානවද කියන කාරණේ මනාව පහදා දෙනවා අපේ නායක හඳුරන වහන්සේ. ඒ වගේ විශේෂයෙන්ම අපි අපේ අද දවසේ ශ්‍රාවකයන් වශයෙන් දුරකථන මාර්ගයට ඉඩ අවකාශ ලබා නොදුන්නා මේ ගම්පහ මිරිස්වත්ත සිරි සුදර්ශන ධර්ම නිකේතනයේ පැමිණ සිටින පිරිස අතර බොහෝ පිරිසක් Tamanගේ ගැටළු ඉදිරිපත් කරන්නට අපේක්ෂාවෙන් ඉන්න මොහොතක් අපේ හාමුදුරන් වහන්සේ පොඩි හාමුදුරන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේට ගැටලුවක් තිබෙනවා ඉදිරිපත් කරන්නට. අපේ හාමුදුරනේ ඔබ වහන්සේට ඉඩ අවකාශ තිබෙන අවසර. අවසරයි නායක හාමුදුරනේ මම ගණේ මුල්ලේ සෝපිත ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරනේ. අපේ හාමුදුරුවෝ සඳහන් කළා මරණාසන්න මොහොතේදී මේ ගති නිමිති කර්ම නිමිති පහළ වෙනවා කියලා. අපේ හාමුදුරනේ පෞද්ගලික දවස්වල පුවත්පත්වලම සඳහන් වුණා සමහර දරුවන් පෙර ආත්මවල නාග බව ලබාගෙන තිබිලා මේ තැන්වල වාසය කරා මේ තුඹසේ හිටියා මේ පන්සල හිටියා කියලා යම් පුවත් කීපයක් සඳහන් වුණා. අපි හැමදේම මම පෙරහැම්දරන්ගේ নমස්කාර පූර්වක පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මිනිස් භවයක් ලබාගෙන තිබෙද්දී එවන් වූ තිරිසන් භවයක කරපු හැසිරීම් සහ ආගිය තැන් උන් හිටි තැන් කරපු දේවල් මතකයේ රැඳෙන්නට පුළුවන්ද? එවැනි දෙයක් සිදුවන්නේ කොහොමද කියලා අපේ හැමදේමගෙන් පාද නමස්කාර පූර්වකව සවිස්තරාත්මක පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. අපි හඳුනේ උන්වහන්සේගේ ගැටලුවත් එක්ක මට මතක් වෙනවා ධර්ම ඉතිහාසයේ තියෙනවා බණහන්න අප එක එක විදිහට හැසිරුණා හේතු බුදුරජාණන් වහන්සේ පිළිබඳව විස්තර කරපු ආකාරය. ඇත්තෙන්ම පොඩි හඳුරන්නේ ඔබ වහන්සේ ඊටාත්ම හොඳ සහ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු නොවන සුවිශේෂී ප්‍රශ්නයක් මම හිතන්නේ වරණ පුතා ඇහුවේ නේද? එහෙමයි. එතකොට දැන් සාමාන්‍ය මම ඒකට පිළිතුරක් දෙන්න මේ විදිහට ඉන්නවා. ඉපදිලා චූටි වයසේ ළමයි මාස 2-3ක් විතර යනකම් උඩුබෙලියටත් නිදාගෙන ඉන්නවා. ඒ ඉන්නකොට සමහර වෙලාවට ඔබ දැකලා ඇති. යාන්තම් පින්බර වූද පියකර වූද ප්‍රීතිමත් වූද හිනාවක් පුංචි කටෙන් නිකුත් වෙනවා. මුළු මූණමත් හිනා වෙනවා. හිටිකම ඉකිබිනලා අඬනවා. සාමාන්‍ය මිනිසුන්ගෙන් ඇහුවම එයා කියන්නේ ඔය හිනෙන්නේ දෙයියොත් එක්ක. එතකොට මං අහන්නේ ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා. අඬන්නේ මොකක් එක්කද? යකා එක්ක වෙන්නේ බෑ. ඇත්තටම දේවතාවන්ගේ ආකර්ෂණي තියෙන චූටි පැටවුන්. යක්ෂ ප්‍රේතයන්ගේ ආකර්ෂණයක් තියෙනවා. පුංචි ළමයින්ට ඒවා අරමුණු වෙන්න පුළුවන් මනසට. බවංග හිතන්නේ. ඒ හින්දා තමයි පුරාණම් වල ළමයට ඇඟේ විතර කහ කැල්ලක් ගන්න ඉන්නේ. ශක්තිමත් මොන හරි පුංචි කම්බි කැල්ලක්
හරි යකඩ කැල්ලක් බැඳ නැත්තම් කොට්ටයට ගිරේ හරි තිබ්බට බෑ. බුලත් කොටන බුලත් අත හරි තිබ්බ. මොකද අයන ශක්තිය නිසා ඒකේ තියෙන කිරණ බලය නිසා අර ප්‍රේත යක්ෂ වැනි සියුම් බලවලට ඇතුල් වෙන්න බෑ. පුංචි පැටවුන්ගේ රෙදි කෑලි හොදලා හැන්ද වෙනකම් වෙනුවත් එළිය තියන්නේ නැහැ රැ වෙනකොට ගෙට ගන්න. අවේලාවේ හොදන්නේ නැහැ. ඔව්. අවිලට හොදන්නේ නැහැ. මොකද අර වේ කිවිසු හොදට ප්‍රේත ශක්තියන ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒ රෙදි ටික ගෙටගෙනහම මේ ශක්තියත් එක්ක ප්‍රේත යක්ෂය පුංචි ළමයින්ට ආකර්ෂණය වෙන්න හුඟක් පුළුවන්. මේ මනසට හරියට තදට මේ උරා ගන්න ලබනවා ඒ වගේ ශක්තිය. ඒ හේතුව නිසා ඔය කියපු හැඬීම් සිනහසින් වෙන පුළුවන් භයානක ප්‍රේත පිසාචාරින් පේනවා. ඒ වගේම තමන්ගේ දෙවනි කාරණය තමන්ගේ පෙර භවයන්. තමන්ගේ පෙර භවයන් අරමුණු වෙනවා. ඒ පෙර භවයන් සියල්ල තියෙන්නේ කොහෙද? පංච උපාදානස්කන්ධය තුල. දැන් මේ දරුවාට මෙලවින් අරමුණු අඩු වෙනකොට එයා පෙර භවයෙන් ගෙනෙන්නට පංච උපාදානස්කන්ධෙට පිවිසෙනවා. පිවිසෙනකොට එයාට ජාති ස්පර්ශඥානෙ පහළ වෙනවා. මිනිස්සු විතරනේ තිරිසන් සත්ත්ව මිනිස් වෙලා හිටපු අවස්ථා ගැන ඒ තිරිසනා මිනිස් ආත්මවල කරපු යම් කර්ම විපාක ගැන කතා කරනවා. දැන් බලන්න අපායට ගියාම යම රජු වහනවා ඔබ දේව දූතයෝ දැකලා නැද්ද? ආදී ප්‍රශ්න කරනවා. එතකොට එයා කියනවා මෙන්න මේ පාප කර්ම මම මනුෂ්‍යාත්මිනකොට සිද්ධ කළා. එහෙනම් මනුෂ්‍යාත්මී ඉඳලා ගෙනාපු ගති ප්‍රේතාත්මිනි කියන්න පුළුවන් නම් ප්‍රේත හෝ තිරිසන් ආත්මවල කියාපු දේවල් මේ භවෙදි කියන්න පුළුවන්. හැබැයි කියන්න පුළුවන් උනාට හුඟක් දෙනෙක් කියන්නේ බොරු. එයා හිතනවා පෙර භවයක් කිව්වොත් එයාට ලොකු ගෞරවයක් ලැබෙයි කියලා. ඊළඟට ඇතැම් භූත බලවේග ආකර්ෂණය වෙමින් යන ගමන් මඟ වැළැක්වීම සඳහා සමහර අයට ඇතුළත් වෙලා එයා පෙර ආත්මවල මෙහෙම හිටියයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඇත්තටම පෙර ආත්මවල නාග වැනි භවයක වේවා සුනක වැනි භවයක වේවා ඉඳලා ඇවිල්ලා ඒ ගැන යම් ප්‍රකාශන කරන්න පුළුවන්. හොඳයි ඉතින් ප්‍රකාශ කරන්න බැරි වුණාම කියමු. මම නම් දන්නවා 90%ක්ම හිතේ පෙර ආත්මේ ගිය සැරේ ඉඳලා මෙහි ආපේ උන් තමයි වැඩියෙන් ඉන්නේ. නාරිය වෙලා ආපු අය සෑහෙන්නේ. ඌ කියන්න බලන්නේ. ඕ කබඩි කියන්නේ ඉහි හිට පතල දක්වා කබඩි. කිව්වේ නැති වුණාට අන්තිමට ඉඳලා තින්නේ නරේක් හැටියට. ඒ කුකුල්ලු ඒත් එහෙමයි. එහෙම විවිධ ආත්ම වල ඉඳලා ආපු අයගේ කාර්ය මොකද එහි ආයුෂාඩු වෙලා මේ හැවිත් තියෙන්නේ. කොටි, පලස්, සිංහ, හාවෝ වගේ අහිංසක සත්තු හරක්. ඔය ආසේ ඉන්නවා. හරක් නම් සෑහෙන්න. ඉන්නද මේ ආත්මය අය දැන් ඇත්තටම දැන් මම හැමෝටම කියන මගේ පොතකට කියවා මේ අපේ මිනිස්සු කනකොල නොකන එක හරකුන්ගේ වාසනාව. අන්දෙකුයි නැත්තකුයි තිබ්බනම් එච්චරමයි අඩු අපේ වැඩවලට. ඉතින් මේ ගති සභාවෙන් විතර අපි බුදුරජාණන් වහන්සේ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මණ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ කියලා ක්‍රියාකාරකම් දිහා බලලා මිනිසුන්ගේ චර්යාවන් තීරණය කරගන්න අපුණ. මොකද මේ ආස්සෙන් අපිට ඕන කරන මේ දෛනික ජීවිතේ මිනිස්සු අඳුර ගන්න. අඳුර ගන්න බැරි සතා. මිනිසයා ඒ මිනිහා ASCII ඉන්නවා විවිධ වාක්මවල ගෙනාපු සතා. එන්නේ සතා අඳුර ගන්නවා. හොඳයි අපි අද කතා බහ කරමින් සිටියේ මේ ගති නිමිති පිළිබඳ කර්ම නිමිති පිළිබඳව මේ පිළිබඳ කතා බහ කරන්නට ලොකු පරාසයක් තියෙනවා අපේ හාමුදුරනේ. දවසින් දෙකකින් ඉවර කරන්නට හැකියාවක් නැහැ. ඒ තරම් වටිනා කාරණාවක් අපි දන්නවා පෙර භවය ගැන කියන ළමයි ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 3-4දී වගේ මේ පෙර භවය කියනවායි කියලා ලංකාවේ පමණක් නෙවෙයි මුළු ලෝකෙම පැතිර යන අවස්ථාවක් තිබෙනවා. මම දන්නවා දැන් මේ පිළිබඳ විවිධ පරීක්ෂණ සිදු කරන ස්ටීවර්සන් වගේ ලෝකයේ මේ ගැන පරීක්ෂණ කරන විට අපි දන්නවා ලංකාවේ තිස්ස ජයවර්ධන වගේ අය මේ පිළිබඳ පරීක්ෂණ කරලා ඒ ප්‍රතිඵල පෙන්නනවා. ඇත්තම හඳුනන්නේ එහෙම කියන්නට හැකියාවක් තිබෙනවද? තේ සසරේ ඥාතින් හඳුනා ගන්නට හැකියාවක් තිබෙනවද? මේව ලැබෙන්නේ කොහොමද? අපිට එහෙම පහදා දෙන්නට හැකියාවක් තියෙනවා ධර්මයේ. ඇත්තටම තියෙනවා. මේ සංසාරය කියන්නේ භවයකින් භවයකට කලාගෙන යන චිත්ත ප්‍රවාහය. එහෙනම් එකිනෙක කෙනාට වෙන වෙනම සංසාර තියෙනවා. සංසාර කියන්නේ මොකද? සංසරණය වෙන හිත. ඒ සංසරණය වෙන හිත තුළ පැරණි මතකයන් සියල්ල ගබඩා වී තිබෙනවා. ඒ මතකයන්ට නැවත පිවිසීමේ හැකියාව හැම දිනකටම නැහැ. කලාතුරකින් කෙනෙකුට තමයි තමන්ගේ පැරණි මතකයන් පිළිබඳ කරුණු අවලෝකනය කරලා අවශ්‍යලා බලලා ඒ පිළිබඳව යම් නිගමන කියන්න පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට සමහර කාරණාවල් තියෙනවා
පෙර භව පිළිබඳ මතකයන් සමස්තයෙන් අංශයයි මතක තියෙන්නේ. ඒකට මේ අංශයක් මතක තියෙනකොට මේ අංශයේ ඉස්මතු වෙනකොට වර්තමාන කොටස් වලින් ඉතුරු අංශය සම්පූර්ණ වෙලා එයා පෙර භවයේ පිළිබඳ කාරණා කියනවා. ගිහින් බැලුවම අඩක් හරි අඩක් වැරදි. එහෙනම් පෙර භව අඩක් වැරදුනා කියලා පෙර භවයේ පිළිබඳව තියෙන තීරණ වැරදෙන්න විදියක් නැහැ. 100%ක් වැරදි නැහැ. ඒ නිසා අසන්නා සහ විමසන්නා පරිශ්‍රණය කරනකොට ඒ පරිශ්‍රණකාරයේදී 100%ම සත්‍ය දත්ත බලාපොරොත්තු නොවිය යුතුයි. මොකද ස්මෘති භග්න වීම කියන එක එහෙනම් මතක ශක්තියන් අඳුරු වියාම කියන එක පෙර භවයට එපා මේ භවයේදී බලන්න. දැන් උඩ ගාතාවක් ගත්තොත් පද හතරේ ගාතාවේ 1 2 පාඩම්. තුන්වෙනි ගාතාව මතක නැහැ, පේජි මතක නැහැ, ආය හතරවෙනි එක පාඩම්. එහෙමනම් අපි මතකයේ එකක් මැටි ගියා අපිට පස්සේ අර කාරණාත් එක්ක අමුණලා සසඳන්න පුළුවන් කැලලක් හොයනවා. එතකොට අර ගාථාවේ පද හතර සම්පූර්ණ කරගන්න බෑ. පද තුනක් හරි එකක් වැරදි. නමුත් අපි අලුත් එකක් රින්ගවා ගන්නවා මේකට. රින්ගවා කරන ගාථාව සම්පූර්ණ කරනවා. මම එහෙම හරියට කරන වෙලාවල් තියෙනවා. ඒ නිසා අපි අර්ථේ විපරීත වෙන්න අපිට ඕන එකක් රින්ගවන්න පුළුවන්. එහෙනම් පෙර භවයන් පිළිබඳව ඕනෑම කෙනෙකුට කියන්නට පුළුවන්කම තියෙනවා. ඒත් අවුරුදු 7 ඉක්ම වූ කල්හි පෙර භවයන් දැකීමේ මතක ශක්තිය හැමෙන බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා එකක් දේශනා කරන්නේ නැහැ. මේ ටික නොදරගත්තා නම්. මොකද්ද නොදරගත්තා නම් පෙර භවයන් බලන්නට බැරි වුණා. 547ක් වෙනකන් සාමාන්‍ය දේශනාවක් වෙනවා. නමුත් කෝටි 5,12,000ක් බුදුවරු දැකපු සියලුම පෙර භව පිළිබඳ මතකයන් බුදු පියාණන් තුළ තිබුණා. එහෙමනම් පෙර භව කියන්නට පුළුවන් දෙවරද කියන ප්‍රශ්න දෙකක් තියෙන්නේ නැහැ. පෙර භවය කියන්න පුළුවන්. පෙර භවය බලන්නත් පුළුවන්. ඇතැම් මේවා 100ක් නිවැරදි. ඇතැම් මේවා 75ක් නිවැරදි. ඇතැම් මේවා 50ක් විතර නිවැරදි. සමහරවා සම්පූර්ණ වැරදි. හොඳයි මේ මම හිතන්නේ අර ආන්දරෝ කිව්වා වගේ අවුරුදු 7ක් වගේ මේ කාල පරාසය තුනක් තමන්ගේ ඉපදීමේ ඉඳලා කෙටි කාලයක් තුළදී මේ වගේ පෙර භවයේ පිළිබඳ මතකයන් ආවර්ජනය කරන්නට හැකියාවක් තිබෙනවා වගේ දිගින් දිගටම කරනවා නම් එතන මේ කරන්න හැකියාවක් ලබා ගන්නවා නම් එහෙනම් ඔහුට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ වගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබා ගන්නට. එහෙම යමුනොත් තමයි එහෙම හැකියාවක් තියෙන්නේ. මේමයි. භවංගයට පිවිසෙන්න ඕනේ. ඒ භවංගයට පිවිසෙන්න යම්කිසි අරමුණක් අරගෙන ඒ අරමුණ ඔස්සේ හිත පුහුණු කරලා චිත්ත ඒකාග්‍රතාවය හදා ගන්න. කොටිම අපි කියනවනේ දැන් අපි හිතමු අපේ net fm ගුවන්විදුලි නාලිකාව ගත්තොත් දැන් ඉස්සර අපේ තිබුණේ කීයද සංඛ්‍යාවක්? 105.9. දැන් 95 FM 94.8 ඒ සමහර අය ඉන්නවා මේක ඊටාම සියුම් ලෙස ලයින් එක ටියුන් කරගන්න ඕනේ. දැන් ඒක ටියුන් කරගන්න තියෙන අපහසුකම් නිසා මිසක් ඒක සමහර අපිට එක පාඩම තරංග අවශ්‍ය කරන මොකද ඒකට කියන්නේ සංඛ්‍යාත පරාසය. සංඛ්‍යාත පරාසය තුලින් බහැර වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය ජංගමදොර කතරෙත් එහෙම කියනවනේ ආවරණ කරාපෙන් බහැර වෙලා. ඉතින් ආවරණ කරාපේ සමස්තයක් ලෙස පුරුල් කරමින් තියෙන සමහර පොඩි සීමාවක් මැදට ඇවිල්ලා ඉන්නවනම් මේ රෝඩ අල්ලගන්න බැරුව යනවා. හරියට මේ අවස්ථ සංඛ්‍යාතයට මෙන්න ඕනේ. ඒක දශම ගණන් දෙන්නේ ඒ හේතුව නිසානේ. ඒ වගේ පෙර ආත්ම වලට පිවිසෙන්නට ඕනෑම කෙනෙකුට පුළුවන් හිත පුහුණු කරලා නිශ්චිත න්‍යෂ්ටියකට හිත ගන්න ඕන. ඒ හිත ගත්තම එයාට භවංගය පේනවා. දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ භවංගයක්. ඒ භවංගය තුළ ආපහු ක්‍රමයෙන් අතීතයට යනවා. අතීතයට දැන් උදාහරණයක් ගත්තොත් මෝහන විද්‍යාව කියලා අපි මේක හුඟක් ප්‍රසිද්ධ කාර්යයක් කියන මේ කාරණා තේරෙවි. මෝහන විද්‍යාව පිළිබඳ හොඳ පරිචයක් ලබපු කෙනෙක් අරගෙන එයා පොදු අරමුණකට කරනවා. දැන් ඔයා හොඳට මම කියන එක අහගෙන ඉන්නවද? අහගෙන ඉන්නවා. එයා වෙන මොකුත් හිතන්න එපා. මම කියන එක ගැන හිතන්න. දැන් ඔන්න බලන්න ඔයාට දැන් මම මේ කියනකොට ඔන්න ඔයාට නිින්ද යනවා. ඔන්න නිින්ද යනවා. ඔන්න නිින්ද යනවා. දැන් ඔයාට නිින්දවස් වේගෙනවා. බලන්න පාස්කමකට එහෙම අවශ්‍ය නැහැ. කෙලින්ම කරබවේට යන්න පුළුවන්. නැත්නම් මෝහන විද්‍යාවෙන් කෙලින්ම මොන නිින්ද යනවා සෑහෙන වෙලාවක් කියලා ඔන්න එතකොට චිත්ත ඒකාග්‍රතාවය එනවා. ආවට පස්සේ දැන් ඔන්න ඔය චූටි කාලේට යනවා. ඔන්න ඔය ළමා වයසට යනවා. දැන් අවුරුදු 10යි 8යි 9යි. ඔන්න දැන් ඔයා මව් කුසින් බිහි වෙච්ච චූටි වෙලාවෙ ඉන්නේ. දැන් ඔයා එතන ඉන්නේ. ඔයාලට දැන් මොකුත් මොලෝකේ දැනෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මම මේ කීපව කරන්න යනවා එහෙම නෙමෙයි. ඔයගොල්ලෝ ආපහු ගන්න බැරුව යනවා. මම මේ අවබෝධයෙන්මයි මේ කියන්නේ. ඔන්න දැන් ඔයාට මතක් වෙන්නේ ඔයා පෙර භවය. ඔන්න ඔයා පෙර භවයට ගියා. දැන් ඔය බලන්න ඔයා දැන් පෙර භවයේ ළමාවියේ දැන් ඉන්නේ. දැන් මුළු මනින්ම
අවස්ථා දෙකක් අයින් කරනවා. එකක් ප්‍රායෝගික අරමුණු අයින් කරනවා. අනිත් එක මේ භවයේ ලබාගත් භවයෙන් ඒ භවංගයට පිවිසලා භවය අතාරිනවා. මේ භවය අතාරලා ඊළඟ භවය අල්ල ගන්නවා. අල්ලගත්තොත් ඉතාම පහසුවෙන් පෙර භවයේ විස්තරනෝ භව ගානකට එහාට ගෙනියන්න පුළුවන්. ආපහු ගෙනෙන්නයි අමාරු මේ භවයේ. මෝහන විද්‍යාවේදී සෑහෙන වෙනසක් කරන්න ඕන ආපහු ගෙනෙන්නට. ඉතින් ඒ තුලින් අපි අවබෝධ කරගන්න තියෙනවා පංච උපාදානස්කන්ධේ මේ සියල්ල තියෙනවා. ඒක ගැටලුවක් නෑ. හොඳයි අපි තව අවස්ථාවක් ලබා දෙන්න සූදානම් ගැටලුවක් ඉදිරිපත් කරනකොට ඔබතුමියගේ නම කියලා ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන්. හිමුල්ලේ කාන්ති ධර්මසේන. ශෝකාන්ත මහත්මිය. මට තියෙන ප්‍රශ්නය මම දුක්ගති දුරු කරමින් සුගති මඟ වඩන කෙනෙක් විදිහට නිවන් මඟ වඩන කෙනෙක් විදිහට සමහරවිට මේ ලෝභ ද්වේෂ මෝහ යන අකුසල ධර්මයන් හිතේ ඇති වෙනකොට මේ ඒ පාලනය කරන්න දුරු කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ කායෙන් වචනයෙන් මේ පාලනය කරනවා නමුත් සිත ටිකක් කැළඹෙලා සමින්නත් මේ ඉතින් මේ හිත පාලනය කරගත්තත් ඒ සුළුෙන් හෝ ඇති වෙන අකුසල ධර්මයේ දුරු කරගන්නේ කොහොමද? හොඳයි අපිට පැහැදිලි වෙනවා. අපි හම්බුනේ දැන් එහෙම ඇත්තටම බොහෝ පිරිසකට මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි කියන මේ අපි යම් ආකාරයේ දුගතිය අත්හැරලා සුගතියට යමු වෙනකොට ඇතැම් වෙලාවට දන්නේම නැතුව ඒ දුගති ආපහු ඉස්මතු වෙලා එනවා. මේ ජාගෘත චිත්තයේ තියෙන දේවල් අපි නොදන්නා ආකාරයට මතුවලා එන්නට පුළුවන්. එහෙම වෙනකොට හම්බුනේ ඒක හඳුනාගන්නේ කොහොමද? ඒකෙන් මිදෙන්නේ කොහොමද කියන එක හරි වැදගත් වෙනවා. ඉන්ද්‍රයන් සතුටු කරවන අරමුණු හමුවේ හිතම තමයි හිත තුල සුගතිය හැදුවේ. සතුට තුලම සැඟවුණු කඳුලැලි හමුවේ හිතම තමයි හිත තුල දුගතිය හැදුවේ. ඉස්සල්ලාම අපි යන්නේ දිව්‍ය ලෝක වලට හෝ අපායට නෙමෙයි මේ භවයේ ඉන්නේ. මේ භවයේ ඉඳදී අපි යන්නේ ආධ්‍යාත්මික සුගතියට හා ආධ්‍යාත්මික දුගතියටයි. එබැවින් හිත තුළ ලෝභය, ද්වේෂය පහළ වන වහාම අඳුර ගන්නව ඔන්න මාතුල දුගතිය හැදුනා. දුගතිය කුමක්ද? දුක් හිතෙන ගතිය, දුකට ඇදෙන ගතිය, දුෂ්ට ගතිය, දුර්ජන ගතිය ඔක්කොම දුයන්නේ පටන් ගන්න. මේ ගති පහළ වූ වහාම අඳුර ගන්නවා දැන් ඔන්න මට මේ ගතිය පහළ වුණා. ශක්තිය ප්‍රබල කරගෙන ඔන්න කුසල් හදනවා. මොකද්ද කුසල? කුසල කියන්නේ දක්ෂකම. දක්ෂකම හදා ගන්නවා. දැන් මොන මට ආවේගයක් ආවා, ලෝභයක් ආවා, කිංතියක් ආවා මේක එළියට දැම්මොත් ලෞකිකාදීනවත් භයානක වෙයි නේද? මගේ නිවන් ගමනත් ඇහිරෙයි නේද? දුගතියට යාමට සිද්ධ වෙයි නේද? ආදීනෝ මෙනෙහි කරත්ම නිස්සාරණ කියලා තත්ත්වයක් එනවා. නිස්සාරණ කියන අර දුගතිය විසිරීලා යනවා කියන එකයි. ඒක බොහොම පරිස්සමෙන් බොහොම අමාරුවෙන් කරන්න ඕන කියන තරම් ලේසි නෑ. අපි හම්බුනේ ඔය වගේ අවස්ථාවක් දුගති හඳුනාගෙන සුගතියට හිත ගේන්න හදන විට දැන් සමහර දේවල් තිබෙනවා හම්බුනේ පෙර වචනට කියනවා ආරේ ගති නෑනේ. නැත්නම් ගහේකට උල් කරන්න ඕනේ නෑ කියලා. ඒ පරම්පරාවෙන් ප්‍රවේණිගතවත් මේවාට යම් බලපෑමක් එල්ල වෙනවා. නැත්නම් මේ ප්‍රවේණිගතව යම් තමන්ගේ දෙමව්පියන්ගෙන් නැත්නම් තමන්ගේ පරම්පරාවේ යම් ඥාතීන්ගෙන් එනේ ගති වෙනස් කරන්නට හැකියාවක් නේද අපිට? ආරේ ගුණ නෑරේ. ඇත්තටම මේ ජීවිතයේ ක්‍රියාකාරී පැත්ත දිහා බලනකොට ඒකට බලපාන කරුණු කීපයක් තියෙනවා. එකක් සංසාරමය බලපෑම. අනික ආරමය බලපෑම. ඔය ඔබ අහන්නේ ආරමය බලපෑම. ආරේ ගුණ නෑරේ. එහෙමයි. ඒක පියාගෙන් එන ඥාන වලින් ඕ මවගෙන් එන ඥාන වලින් තමයි ළමයාට රූපකාය තීරණය වෙන්නේ. එහෙනම් ගතිකායනොත් ඒ කියන්නේ සිතේ ස්වභාවය වලුත් සිතේ පහළ වෙන දක්ෂතාවලුත් සඳහා බලපානවා අර මව්පියන්ගෙන් එන ඥානමය හැකියාව. දැන් පියා ගණිත ගුරුවරයෙක් පුතා ස්වභාවයෙන්ම ගණිතයට දක්ෂයි. පියා හොඳ කලාකාරයෙක් පුතා හොඳ කලාකාරයෙක්. ඒක තමයි ඇත්ත ස්වභාවය. එහෙමයි. පැහැදිලිද? එතකොට මේ පරපුරට මේ බලපෑම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මම හිතන්නේ දැන් ඒ වගේ එතකොට ඒ ගති වෙනස් කරගන්නට හැකියාවක් තිබෙනවද කියන කාරණා. පුළුවන්. දැන් අපිලිවලට වැඩ කරපු ගෑනු ළමයෙක් එයාගේ අම්මත් අපිලිවලයි දුවත් අපිලිවලයි. අන තියෙන මිනිහෙක් අසාද වැද ගන්නවා.
පිළිවෙලට ඉන්න කැමති පණ තියෙන මිනිහ. ඊට පස්සේ පළවෙනි අවස්ථාවල ඇඳුම කරවල දැම්මොත් ගෙදර තාලෙටම දැම්මා. ඒ වගේම එකක් කියනකොට අම්මා තාත්තට 10ක් කියලා පුරුදු වෙච්ච ගති දිවට ඇවිත් තිබුණා. දැන් මේක එහෙම හදලා හරියට කියන්නේ කියලා කොහොම උත්තර 4ක් විතර බඳිනවා එක ප්‍රශ්නෙට. එතකොටම මහත්තයා ගති පුරුදු කරනවා. අලුත් ගති හොඳ ගති. කටින් කියලා බැරි වුණා. ඊට පස්සේ අතින් කියනවා. ඒ නිසා හුඟක් කාන්තාවන්ගේ තරුණ කාලේදත් නැහැ. අර පරණ ආරෙන් ආපු ගති වෙනස් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට. මම හිතන්නේ මම කියප එක තේරුම්. එහෙම අපි තව අවස්ථාවක් ලබා දෙනවා. මහත්මයෙක් ඉදිරිපත් වෙනවා. ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා. ඔබතුමාගේ ඇතුළේ ඉදිරිපත් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ මම කුරුණෑගල වැවුලි ප්‍රදේශයෙන් පැමිණි කෙනෙක්. මට ප්‍රශ්නයක් තියෙනවා. මම වසර 22 කාලයක් යුද හමුදාවේ සේවය කළේ. මේ දැන් විශ්‍රාම ගිහිල්ලා මම මේ ධර්මයේ පැත්තට ගොඩක් නැඹුරුලා ඉන්නේ. මේ භාවනාව සමත භාවනාව ආනාපාන සති භාවනාව කරන අවස්ථාවේදී මට පසුගිය දර්ශන ඒ කියන්නේ යුද හමුදාවේ සිටි කාලේ දර්ශන නිතරම මේ වැවි පේනවා. නිකන් සිතට දැනෙනවා. ඉතින් පසුගිය කාලේ අපි රට ජාතිය වෙනින් මේ සේවය කියන්නේ රට ජාතිය වෙනින් 1904 අපි සේවය කළේ. නමුත් අපි මේ කරපු මේ ක්‍රියාපටිපාටිය මොන විදිහට අපිට මේක බලපානවා කියලා. කුසලය අද අපිට පැහැදිලි වෙනවා. දැන් අපි හම්බුනේ දැන් මේකට මම තවත් කොටසක් එකතු කරන්නට කැමතියි. දැන් අපි දන්නවා පහුගිය කාලේ අපේ මේ විරෝධහර රණවිරුවන් මේ රට රැක ගන්න. නැත්නම් මේ රටේ තිබෙන මේ කඩවීම නැති කරගෙන ඒකීය භාවයට පත් කරන්නට තමන්ගේ ජීවිත පරදුවට ලැබුවා. තවත් අය තමන්ගේ මේ වන විට ජීවිතේ පරදුවට නොතැබුවා. තමන්ගේ ශරීරාංගයන් දන් දීලා ඊට අසුරට පත් වෙලා ඉන්නවා. දැන් ඒ කාලේ විරුම විච්ච අය බොහෝ වෙලාවට අද දවසේදී විරුවන් ලෙස පේන්නේ නැති මට්ටමකුත් තිබෙනවා අපේ හන්දල. මේ තත්ත්වයට එක්ක තමන්ට මානසික වශයෙන් දැඩි පීඩාවක්, තමන්ගේ චිත්ත අභ්‍යන්තරික වශයෙන් ලොකු පීඩාවක් ඇති වෙන්නට පුළුවන්. ඒක අර මෙතුමා සඳහන් කරපු කාරණාවත් එක්ක මේ සියලු දේවල් එක්ක තමයි තමන්ගේ හිත ගැටෙන්නේ නිතරම. මේ අරමුණුත් එක්ක ගැටෙන විට කොහොමද හිත හදාගන්නේ කියන එක හරි ප්‍රශ්නයක් වෙනවා. එතකොට තමන් දන්නේ නැහැ තමන් කොහොමද මේ සඳහා යොමු වෙන්නට ඕන. තමන්ගේ පරණ දේවල් ආවර්ජනය කර කර ඉන්නවාද? ඒවෙන් මිදිලා කොහොමද හරි මාර්ගයට යොමු වෙන්නේ? හරි මාර්ගය කියලා මම සඳහන් කරන්නේ මේ ධර්ම මාර්ගයට යොමු වෙන්නේ. මේවා හිතට ලොකුවට බලපාන ප්‍රශ්න. අතරම හඳුන්නේ එහෙම හිතක් වෙනස් කරගන්න සම්පූර්ණයෙන් වෙනස් කරන්න හැකියාවක් තිබෙනවාද සහ රණවිරුවන් ගැන අපි කතා බහ කළ යුතුයි ඕන් කළ සීලය පිළිබඳව. පළමුව ඔබතුමා නියෝජනය කරන්නේ මේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, සමය ධර්මයේ වෙනුවෙන් අප කැප වූ ජීවිත අඩක් සහ සමස්ත ජීවිතම කැප කළ මේ රටේ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ රණවිරු දරුවන් කියවා සිහිපත් කරනවා. සමගම ඔවුන්ට අපේ ආශිර්වාදය හා ගෞරවයත් මේ මොහොතේ පිරිනමනවා. සාමාන්‍යයෙන් පශ්චාත් යුද සමය කියලා ලෝකයේ වෙනත් රටවල් වල සියලුම යුද්ධයට සම්බන්ධ වෙච්ච අය පුනරුත්ථාපනය කරන වැඩසටහන් තියෙනවා. මානසික සංවර්ධනය ඇති කරගන්න. ඇති කරවීම සඳහා ඔවුන්ගේ මානසික ප්‍රකම්පනීය අවස්ථාවන් නැවත ඉස්පතු වෙන්නට බලපාන එක සාමාන්‍ය ස්වභාවයක්. ඒ බඳු කෙනෙක් භාවනා යෝගීන් වශයෙන් මේ මාර්ගයට අවතීර්ණ වෙනකොට ඔහු තුළ ඇතිවෙච්ච කම්පනීය අවස්ථාවන් නැවත නැවත ඉස්පතු වෙනවා. සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සිල් පිරිසුදු කර ගන්නම ඕනේ භාවනාවේදී. සීලේ පතිත්ථාය නරසෝපඤ්ඤෝ. අර වගේ අයට පහළ වෙන සිතුවිල්ලක් මගේ අතින් ප්‍රාණඝාත සිදු වුණා නේද කියලා. මෙච්චර දෙනෙක් මගේ අතින් මේ විදිහට මේ වෙඩි කෑවා නේද කියන මේ දර්ශනය නැවත නැවත ඉස්පත් වෙන්න පටන් ගන්නවා. ඒ ඉස්පත් වෙන්න පටන් ගන්නකොට භාවනාවේ ආනාපාන සතිය වැනි අරමුණකට පිහිටුවාගෙන ඉන්න අමාරුයි. සිත එකඟ කරගන්න. ඔව් ඒව හැබැයි ඉස්පත් වෙන්නේ භාවනා කරන වෙලාවට විශේෂයෙන්. මොකද හේතුව ඉස්පත් විය යුත්තේ එහෙමයි. ඉස්පත් වෙන හරි හොඳයි. එහෙම ඉස්පත් වෙන්නේ භාවනා වඩන වෙලාවට හේතුව අර භවන්දේ ඇලී ගත්ත, රැඳී ගත්ත, කිමිද ගත්ත අනුසය වෙච්ච ධර්ම සිත එක්තෙන් වෙනකොට ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඒ ඇවිස්සෙනකොට මේ භාවනාවට මෙයා හිතනවා ඒක හරි බාධාවක් කියලා. එහෙනම් ඒකට පිළියමක් ඕනේ. මොකද්ද පිළියම? ධර්මයේ සිහි කරන්න ඕනේ. කොහොමද ධර්මයේ සිහි කරන්නේ? චේතනහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරොති කායන වාචාය මනස. මගේ අතින් මම මේවා කළේ අන්
දෙයක් සඳහා නොවේ මේ රට රැකගන්න ජාතිය රැකගන්න ආගම රැකගන්න ඒක ලොකු පින්කමක්. අද දෙන්නෝ දහසක් දෙනා මේ සැනසීම ලබන්නේ ඒ රණවිරුවන් එදා කළ අභීත කැපකිරීම නිසා. ඊළඟට ඇහුවොත් ස්වාමීනි ප්‍රාණඝාතයේ පිනක්ද මොනම අරමුණක් නිසාවත් ප්‍රාණඝාතයක් කළොත් ඒක පිනක් වෙන්න විදිහක් නැහැ. එවනම් බුදුහාමුදුරුවෝ වෙනම ධර්මයක් දේශනා කරලා තියෙනවා. ධර්මයේ වරද්දන්න බෑ. රට යන විදිහට ධර්ම වෙනස් කරන්නත් බෑ. ඒ නිසා ප්‍රාණඝාත කළා නම් කළ අකුසලයේ අකුසලයේම තමයි. ඕඩර් එක නිසා කළා තමන්ටම හිතලා කළත් අකුසලයේ අකුසලයේම. නමුත් ඒ සඳහා පාදකුණු ඊළඟ චේතනාව අද චේතනාවට වඩා ප්‍රබලයි. ඝාතන චේතනාවට වඩා ප්‍රබලයි රට රැක ගැනීමේ චේතනාව. සාමදාන වේද දණ්ඩ කියලා හතරක් තියෙනවා. රටක් පාලනය කරනකොට ඒ රට ගෙනියන්න අපිට අවශ්‍ය නිසා. හොඳින් කියලා බලනවා අපි ඉතින් සාකච්ඡා කරලා බැලුවා. දාන ඉලපුවා දීලා බැලුවා. ඊළඟට උඹලාට අවශ්‍ය කරන වෙනම ප්‍රජාතියක් නොව බල ඒකීය ජාතියක් ඇති හිටපල්ලා උඹලගේ අනන්‍යතාවය රැක ගන්න ඕන කරන දේ දෙන්නම් කියලා බැලුවා. ඒ හැම මොහොතකම අපිට ගැහුවා. බැරිම අවස්ථාවේදී අපිට සිද්ධ වුණා හතරවෙනි එක පාවිච්චි කරනවා. ඒ තමයි ධන්න. ඒ නිසා මේ හතරවෙනි අවස්ථාව ක්‍රියාත්මක කළේ අර අවස්ථා තුනෙන්ම පසු. ධර්ම ඉතිහාසයේ කේසි අශ්වයන් දමනය කරන ආකාරය ගැන තියෙනවා. මේ ආසදම්ම සාර්ථක කියලා සූත්‍රයක් තියෙනවා අපේ. ඒ අශ්වයන්ට කෙවිත පාවිච්චි කරන්න ඕන කෙවිත පෙන්නලා ඉවරලා බලන්න පුළුවන්. බැරිනොට ලොම් මතල යවලා බලන්න. බැරි වුණොත් තමයි හැමට වදින්න දාන්නේ. දැන් බැරිම අවස්ථාවේදී අපිට මේක කරන්න සිද්ධ වුණා. ඒ කරන්න සිද්ධ වුණාට උනේ අපි උදාර පරමාර්ථය. ඒ නිසා ඒ පිළිබඳව මට පාපයක් නැත තිබුණත් ඒවට බාධාවක් වන්නේද නැත මම පිරිසුදු මිනිසෙක් කියන මානසිකත්වයේ හදෙන්න ඕනේ. හොඳයි අපිට අපේ අද දවසේ මා සඳහන් කළා වගේම සිවුවන පිරිසම මේ පුණ්‍ය භූමියට රැස්ව සිටින්නේ ධර්මයේ ඇති වටිනාකම හඳුනාගෙන. මම හිතන්නේ අපි හඳුනන්නේ ධර්මයේ හඳුනාගත්ත නිසා මෙහෙම ඒකරාශී වීම ඉතා වැදගත් වෙනවා. මේ යුගයේ සිවුවන පිරිසගේ දායකත්වය විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලායි මෙහෙණින් මෙතන අපේ මහා තරංගයක් අපේ මිනිස්සුනි මේ අවබෝධයකින් තොර තරංග භික්ෂුණීන් ඉන්නවා දහනවා මෙහෙණින් ඉන්නවා දහනවා උපසම්පදාවෙන් ඒ එකක් නෙමෙයි වැදගත්. හැඟේ තියෙන්නේ මොකද්ද කියලාවත් උපසම්පදා වුණාද මොකද්ද කියලාවත් නිවන් මාර්ගට යන්න මේ හතරවණක් පිරිසකින් වැඩිම ශක්තියක් ලබන්නේ පැවිදි උබතෝ සංගරුවන. හොඳයි අපිට මෙහෙණින් වහන්සේ නමක් සම්බන්ධ වෙනවා ගැටලුවක් ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. ගැටලුව ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මම කටානේ සුවිමුත්තවේනියෝ මගේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබ වහන්සේ දේශනා කෙරුවා ගති පුරුදු දෙකක්. එතකොට දැන් මමත් මෙච්චර වයසකට ගිහිල්ලා ඉවරලා හිටා මේ මගට පැමිණියේ සාමාන්‍යයට පෙර පුරුද්දක් වශයෙන්ද කියලා මට හිතෙනවා. ඒ කළත් මම විශේෂ බලාපොරොත්තුවෙන් තියාගෙන ආවේ මේ ආත්මභාවයේදී කොහොම හරි මම මාර්ගඵලයක් ලබා ගන්න කියලා. නමුත් මගේ වයසත් අනුව බලාපුවම මගේ මානසික ශක්තිය දිහා බලාපුවාම මට භාවනා කිරීමේදී යම්කිසි දුර්වලතාවයක් තියෙනවා. ඉතින් ඒක මට ඒ දුර්වලතාවය පිටියේ මගේ පෙර තිබෙන අකුසල කර්මයක් නිසාද කියලාත් මට හිතෙනවා ඒ විදිහට මගේ සිත වැඩෙන්නේ නැත්තේ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම පහ කරගන්න ඒකට දෙන උපදේශය ඔබ වහන්සේගෙන් මම බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි හඳුනන්නේ ඔය ප්‍රශ්නේ අහන්නෙම නෑ කවුරුවත්. එහෙමයි අපි හඳුනන්නේ. මනසේ තියෙන ස්තර හතරක් මිනිහාන්ස ලංකාවාසී ලෝකවාසී සදහැවතුනි නිවන් සොයන පින්නතුනි. ඔබ හඳුනාගන්න ඔබේ මනසේ ස්තර කිපේ. එකක් උද්ගතිතඤ්ඤ ශ්‍රාවකෙක්ද ඔබ, විපචිතඤ්ඤ ශ්‍රාවකෙක්ද ඔබ, ඤෙය්‍ය ශ්‍රාවකෙක්ද ඔබ, පදපරම ශ්‍රාවකෙක්ද ඔබ කියන හතර කොටසක්. උද්ගතිතඤ්ඤ කියලා කියන්නේ වාඩි වූ වහාම දහම් පදයක් ඇසූ වහාම ධර්මය අවබෝධ කරන කෙනා. එයා සංසාරයේ සියලු ප්‍රවීණතා සම්පූර්ණ කරගෙන ආපු කෙනෙක්. එයාට ඉක්මනින්ම මෙහෙන් වහන්සේ අර කියාපු සමත විදර්ශනා වඩවලා ගමන අවසන් කරන්න පුළුවන්. දෙවනි අය විපචිතඤ්ඤ එයාට ටිකක් කල් ගත වෙනවා. දැන් ඔබ වහන්සේ අඳුරගත්තු තැන තියෙන එතන. ඉක්මන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් දැන් මේ වෙලාවේ ඉක්මනින්ම කියලා කලබල වුණොත් ඉක්මන් කොටයි. එහෙමයි. කොරස් කටේ තත දාගන්න බැරුව යනවා. ඒ නිසා ඕනෑවට වඩාම කලබල වෙන්න අවශ්‍ය නැහැ. විපචිතඤ්ඤ ඒ අවශ්‍ය සාධනීය මට්ටමට ඇවිත් නැති නිසා
උද්ගතිතඤ්ඤ වෙන්න තව ටිකක් ප්‍රගුණ කරන්න. ඔබ වහන්සේට තියෙන ගැටලුව මම වයසයි කියන එක. ඒක මම ටිකක් අදලා දෙන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං මුද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයවන සුඛම් බල. ඔබ වහන්සේලාට අපට කාටත් ඇත්තටම ආයුෂමදි. ඇත්තටම ආයුෂමදි. මේ අපේ ජීවිතය තුල ආයුෂ අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ වැඩි කරගන්න තියෙන මහ පිංකම් තියෙනවා. ඒ පිංකම් කරන්න වැඩි වැඩියෙන් දහම් පොතපත පූජා කරන්න ඔබ වහන්සේ නම් සාධකයක් වශයෙන් ගත්තොත් ඔබ වහන්සේ නිබඳව මේ සේනාසනේ වැඩ ඉඳගෙන උදේ පටන් ගත්තාම රැබෝ වෙනතුරු සිව්පස උපස්ථානයේද සම්පූර්ණ කරන උත්තම මෙහෙණින් වහන්සේ නම. ඔබ වහන්සේ ඒ පිට නිතර සිහි කරන්න ඕනේ. නිතර සිහි කරන්නට ඕනේ. ඊළඟ කාරණය එකම ඉරියව්වේ පිහිටා නොසිට ඉරියව් සිව් ඉරියව්වට මාරු කරමින් සුගතෝ ගුණ තමා තුළ පහළ වෙන අවස්ථා සම්බන්ධව අධීක්ෂණයෙන් ඉන්න. ඒ පිළිබඳව භාවනා මේ සාකච්ඡාවක පිටවල පුළුවන්. හොඳයි අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා පෞරාණික කාලය තුලදී අපිට හැකි පමණින් අපි ඔබට ධර්මයේ පෙර ගැසුව විශේෂයෙන්ම ධර්මයේ වටිනාතෙන් අපි නිතර අත නොපවන තැන් අපි අද දවසේදී ස්පර්ශ කළා කියලා මම විශ්වාස කරනවා. ඒ ඔස්සේ තමන්ගේ ජීවිතයට ලොකු ආලෝකයක් ලබා ගන්නට මේ මෙත් පාමුල සදහම් කතිකාවත සංකතන හේතු වෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඒ මතකය හිත තුළ වඩන්නට සතියක කාලයක් ඉඩ හැරලා ලබන සතියේ සුපුරුදු ලෙස මෙත් පාමුල ඔස්සේ ඊට වටිනා ධර්මානුශාසනාවකින් වගේම සදහම් කතිකාවතින් තමන්ගේ ජීවිතයට ධර්මයේ ඒකරාශී කරන්නට ඇරයුම් කරමින් අද දවසේ අපි මෙත් පාමුලින් සමු කරන්නයි සූදානම් වෙන්නේ. අපේ ගෞරවනීය ආරාධනයේ මෙත් පාමුලට වැඩම කොට වදාළ ගම්පහ මිරිස්වත්ත සිරි සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති විචිත්‍ර මහානක පූජ්‍යපාද කැටවල හේමාලෝකනාහිමි පාණන් වහන්සේට මේ සත්මග තවදුරටත් වඩන්නට උන්වහන්සේ පතනා වූ බෝධියකින් ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් පින්කමම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ මෙත් පාමුලින් සමු ගන්නවා. අද දවසේ මෙත් පාමුලට සම්බන්ධව ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.